අයිබෝවන් දරුවනි සිල් දනාටම සුබ රාත්‍රියක් වේවා. අපි තාමත්ම ආදරයෙන් සිල් දනාවම් පිළිගන්නවා ශාස්ත්‍ර අධ්‍යාපන ආයතනය වෙනුවෙන් අද උසස් පෙළ සිහිනය සැබෑ කර ගන්නට සම්බන්ධ වීම සම්බන්ධයෙන් මම හිතන්නේ සිල් දනාට මාව ඇහෙනවද? හරි බොහොම හොඳයි. අද එහෙනම් අපි සූදානම් වන්නේ මේ අධිවේගී ගමනක් උසස් පෙළ සිහිනය සැබෑ කර ගැනීම සඳහා අධිවේගී ගමනක් ප්‍රවේශ වන්නට. ඒ අනුව අද අපි සූදානම් වන්නේ ඔබ එකතු වෙලා ඉන්නේ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය තුලින් අධ්‍යාපනය ලබාගෙන උසස් පෙළ සිහිනය සැබෑ කර ගන්න. ඉතින් උසස් පෙළ විභාගයේ අපි දන්නවා පුතේ විෂයන් ගණනාවක් තියෙනවා. ඒ ඇති විෂයන් වල ඒ තිබෙන විෂයන් අතර බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂයටත් ප්‍රධාන තැනක් ලැබෙනවා. ඉතින් විශේෂයෙන්ම මෙවැනි කඩිනම් පාඨමාලාවල ගොඩාක් අයගේ තේරීම බවට පත් වෙලා තියෙනවා බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයකට හේතුව තමයි බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය ඇතුලේ අන්තර්ගත වෙන කරුණු සහ මේ කියවෙන කරුණු ගොඩක් වෙලාවට අපි කුඩා කාලයේ සිට අපිට දැන හඳුනා ගැනීමක් තියෙන බුද්ධ ධර්මයේ විෂය එකකයක් එක්ක ගොඩාක් වෙලාවට සම්බන්ධ වෙන නිසාත් ඒ වගේම එදිනදා ජීවිතයේදී අපිට බෞද්ධයන් විදිහට සහ මේ සමාජ පරිසරය තුළ ඒ සම්බන්ධතාවයන් ගොඩනැගෙන නිසාත් අපිට බෞද්ධ ශිෂ්ටාචාරය විෂය තුළ අපිට කරුණු කාරණා ගොඩක් හුරු දේවල් බවට පත් වෙලා තියෙන නිසා ගොඩාක් අය පාඨමාලාව තුළ බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය තෝරගැනීමට පෙළඹීමක් තියෙනවා. මොකද පහසුවෙන් සමත් වෙන්න පුළුවන් විෂයක් විදිහට හඳුනා ගන්න පුළුවන් නිසා පහසුවෙන් සමත් වෙන්න පුළුවන් විෂයක් විදිහට. ඒ නිසා මේ පහසුවෙන් සමත් විය හැකි විෂයක් විදිහට අපි බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය හඳුන්වනවා. ඉතින් මම ඔබට මතක් කරන්න කැමතියි ඔබට පහසු විෂයන් තුනක් තමයි මෙතනදී තෝරගන්න වෙන්නේ. පහසු විෂයන් තුනක් තෝරගත්තාම ඔබට උසස් පෙළ සිහිනය ඔබගේ බලාපොරොත්තුව ඉතාමත්ම හොඳින් ජයග්‍රහණය කරගන්න පුළුවන් වෙනවා. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා බෞද්ධ ශිෂ්ටාචාරය විෂය තුල අන්තර්ගතය සහ විෂය ප්‍රවේශය අරගෙන කොහොමද අපි ඒ සිලබස් එකට අදාළව කරුණු කාරණා ඉගෙන ගන්න කියන එක අපි ඉදිරියේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද බලාපොරොත්තුව පුතේ මේ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය පිළිබඳව විශේෂයෙන්ම මේ අන්තර්ගතය පිළිබඳව විශේෂයෙන්ම විෂය නිර්දේශය පිළිබඳව සාකච්ඡා කරන්නටත් ඒ වගේම ප්‍රවේශයක් ලබා ගන්නටත් බලාපොරොත්තු වෙනවා අපේ පාඩම් මාලාව පහසු කර ගැනීම සඳහා. ඉතින් ඔබට මේ සබ්ජෙක්ට් එක යන අතරවාරයේදී හරි ඔබට ඕනෑම දෙයක් තියෙන ඕනෑම ගැටලුවක් අහන්න පුළුවන්. ඒ වගේම ඔබට පැහැදිලි වුනේ නැත්නම් මම මේ ප්‍රකාශ කරන දේවල් මම මේ කියන දේවල් පැහැදිලි වුනේ නැත්නම් ඔබට පූර්ණ නිදහස තියෙනවා අහන්න පුළුවන්. ඉතින් මම සෙදී පැහැදිලි සිටිනවා ඔබට මේක තේරුම් යනකම් මේක පැහැදිලි කරන්න. ඒ නිසා අපි ඊටාත්ම වේගයෙන් අධිවේගී ගමනක් මේ යන්නේ. මාස 6ක් වැනි කෙටි කාලයක් තුල ඔබට අවශ්‍ය කරන්නා වූ සාමාර්ථය ඔබට S සාමාර්ථයේද C සාමාර්ථයේද B සාමාර්ථයේද A සාමාර්ථයේද කියලා වෙනසක් නෑ. අපි ප්‍රධාන ටාගට් එක තමයි අපි S සාමාර්ථයට ඔබ අරගෙන යන එක. හැබැයි දක්ෂයාට මේ පිළිබඳ උනන්දුවක් දක්වන කෙනාට මේ පිළිබඳවම ඉන්න කෙනාට මේ සබ්ජෙක්ට් එකත් එක්ක ඉන්න කෙනාට පුළුවන්කම තියෙනවා ඒක C සාමාර්ථයෙන් B සාමාර්ථයට ගිහිල්ලා අවශ්‍ය නම් ඔබට විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වා ගමන් මාර්ගයක් මේක විවර කරගන්න පුළුවන්. අපි එතනට ඔබව තල්ලු කරන්නට සූදානම්. විශේෂයෙන්ම බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය ඒකකේ සියලු කරුණු ගොනු වෙලා තියෙන්නේ. අපි මෙතනදී මේ පාඨමාලාවට උචිත ආකාරයට ඔබට පහසුවෙන් මේ අධ්‍යයනය කරන්න පුළුවන් වන ආකාරයට කරුණු පෙළගස්වලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා ඔබට ඉතාමත්ම පහසුවක් වේවි මේ
විෂය ඉදිරියේදී හදාරීමේදී අපි පොඩ්ඩක් බලමු මේ විෂය නිර්දේශය මොන වගේද කියලා. අපි ඕනම දෙයක විෂය නිර්දේශය පිළිබඳ අපිට අවබෝධයක් ගන්න වෙනවා. නැත්නම් අපිට ඒකේ හැඩේ හොයා ගන්න බැරි වෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනි බෞද්ධ ශිෂ්ටාචාරය විෂය තුල තියෙන පාඩම් ඒකක ප්‍රමාණය. පාඩම් විදිහට ගත්තොත් පාඩම් 10ක් පමණයි තියෙන්නේ. බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂයේ පුතේ පාඩම් 10යි තියෙන්නේ. මේ පාඩම් 10 තුල අණු කොටස් ගණනාවක් තියෙනවා. පාඩම් 10 තුල අණු කොටස් ගණනාවක් තියෙනවා. ඉතින් මේකේ පළවෙනි පාඩම ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන ආගමික සමාජික දේශපාලනික හා ආර්ථික පසුබිම. බුද්ධ කාලීන ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන ආගමික සමාජික දේශපාලනික හා ආර්ථික පසුබිම තමයි පළවෙනි පාඩම. එතකොට මේ පාඩම ඔස්සේ අනුමාත්‍රිකා කිහිපයක් තියෙනවා. ඒ පළවෙනි අනුමාත්‍රිකාව තමයි ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම අධ්‍යයනය කිරීම. ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම අධ්‍යයනය කිරීම සහ ඒ පිළිබඳ බෞද්ධ ආකල්පය. ඒතර මෙන්න මේක තමයි පළවෙනි පාඩමේ පළවෙනි අනු කොටස. පළවෙනි කොටස ඒ යටතේ තියෙනවා අනුමාත්‍රිකා ගණනාවක්. වර්ණ ධර්ම, ස්වධර්ම, ආපත් ධර්ම, ආශ්‍රම ධර්ම, යාගය. ඒ අපි කතා කරපු ඒ සියලු ඉගැන්වීම් පිළිබඳ බෞද්ධ විචාරය, ඒ වගේම කාන්තාව පිළිබඳ බ්‍රාහ්මණ සහ බෞද්ධ ඉගැන්වීම්, බ්‍රාහ්මණ සහ බෞද්ධ ඉගැන්වීම් පිළිබඳව අපිට මේ ඒකකයේ තුල කතා කරන්න පුළුවන්කම ලැබෙනවා. මේවා කොයි ආකාරයකින් යුක්ත දේවල්ද කියලා අපිට පාඩම ඇතුළේදී අපිට ඒක සාකච්ඡා කරගන්න පුළුවන්. ඒ වගේම බුද්ධ කාලීන ಭಾರತೀಯ ශ්‍රමණ ගුරුකුල හඳුනා ගනිමින් ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදායන්හි විශේෂතා අධ්‍යයනය කිරීමත් අපිට පළවෙනි පාඩම තුල සාකච්ඡා කරන්න තියෙනවා. ඒ යටතේ තියෙනවා පුතේ නිගණ්ඨ ආජීවක පරිබ්‍රාජක යන ශ්‍රමණ ගුරුකුල පිළිබඳව අපිට ඉගෙන ගන්න තියෙනවා. බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදායේ සුවිශේෂත්වයත් ඒ වගේම ෂඩ් ශාස්ත්‍රවරුන් පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. ඒ පිළිබඳ බෞද්ධ විචාරය. ඒ වගේම ශ්‍රමණ සංස්කෘතියේ අනන්‍යතා ලක්ෂණ තියෙනවා. ඒ වගේම බ්‍රාහ්මණ සංස්කෘතියේ අනන්‍යතා ලක්ෂණ. ඉතින් ඒක පළවෙනි පාඩමේ දෙවෙනි කොටස විදිහට යනවා. ඒක තුන්වෙනි කොටස විදිහට බුද්ධ කාලීන ಭಾರತೀಯ දේශපාලන ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය. බුද්ධ කාලීන ಭಾರತೀಯ දේශපාලන ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය පිළිබඳව අපිට ඉගෙන ගන්නට තියෙනවා. ඒ වගේම ඒ යටතේ 12 මහා ජනපද, රාජාණ්ඩු සහ සමූහාණ්ඩු ක්‍රමය, බුද්ධ කාලීන ಭಾರತೀಯ පාලකයන් සහ බුදුරජාණන් වහන්සේ අතර පැවති සම්බන්ධතා ඒවා අපිට අධ්‍යයනය කරන්න තියෙනවා. ඒ වගේම ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ ආර්ථික පසුබිම, ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ ආර්ථික පසුබිම, ඒ යටතේ වාණිජ්‍යකරණය හා නාගරීකරණය, කෘෂිකර්මය, වෙළඳාම සහ වෙනත් කර්මාන්ත පිළිබඳව බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් අපිට බලන්නට අවස්ථාව තියෙනවා. ඉතින් මේක තමයි පළවෙනි පාඩම. දෙවෙනි පාඩමේදී පුතේ සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සහ පරමාදර්ශී ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ විශිෂ්ට චරිත ලක්ෂණ අධ්‍යයනය කරන එක. බුදුරජාණන් වහන්සේගේ සහ පරමාදර්ශී ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ විශිෂ්ට චරිත ලක්ෂණ. ඉතින් මේ යටතේ බුදුන් වහන්සේගේ සුවිශේෂී ගුණ සහ විශිෂ්ට චරිත ලක්ෂණ අධ්‍යයනය කරන්නට තියෙනවා. ඒ අනුව නවරාදී බුදු ගුණ, මහා කරුණාව, මහා ප්‍රඥාව, බුදුන් වහන්සේගේ ආදර්ශවත් නායකත්වය, විශිෂ්ට ශාස්ත්‍රෝත්වය, තාදී ගුණය, පద్මාකාර ජීවිතය, නිදහස් චින්තනය සහ ආගමික සහනශීලී බව, ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිළිබඳ සමකාලීන සහ නූතන ඇගයීම්. මෙන්න මේවා අපිට බුදුන් වහන්සේ පිළිබඳව හඳුනා ගන්න තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ කොටස අවසන් වන විට බුදුන් වහන්සේ පිළිබඳ පූර්ණ හැඩයක් ඔබට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට අනුකූලව තමයි මේ ඒකකය සකස් වෙලා තියෙන්නේ. ඒ වගේම බුද්ධ කාලීන පරමාදර්ශී ගිහි පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකා චරිත මේවා පිළිබඳව අපිට ඉගෙන ගන්න තියෙනවා. එහිදී ආනන්ද හාමුදුරුව ගැන, සරියුත් හාමුදුරුව ගැන, මහා ප්‍රජාපති ගෞතමී තෙරණිය ගැන, කේමා රහත් තෙරණින් වහන්සේ ගැන
අනාථපිණ්ඩික උපාසකතුමා, චිත්ත ගහපතිතුමා, විසාකා මහෝපාසිකාව, නකුල මාතා මෙන්න මේ කියන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිසට අයිතිවන්නා වූ ශ්‍රාවක ශ්‍රාවිකා චරිත අපිට අධ්‍යයනය කරන්න තියෙනවා. ඉතින් ඒවා කතා පුවත් විදිහට මතක තබාගෙන ප්‍රශ්න වලට අනුකූල වන්නා වූ ආකාරයට පිළිතුරු ලියන්න තියෙන්නේ. ඒ වගේම තුන්වෙනි පාඩම විදිහට පුතේ යනවා පුද්ගලයා හා සමාජය හා දේශපාලන සංවිධාන පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්. පුද්ගලයා සමාජය හා දේශපාලන සංවිධාන පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්. ඒ යටතේ සාකච්ඡා කරන්න තියෙනවා පුද්ගලයාගේ ස්වාමීත්වය සහ සක්්‍යතා පිළිබඳ විමර්ශනය. ඒ යටතේ පුද්ගල ස්වාමීත්වය කියන්නේ මොකද්ද? ස්වාධීනත්වය කියන්නේ මොකද්ද? ස්වච්ඡන්දතාවය සහ වගකීම් පිළිබඳව සමකාලීන ඉගැන්වීම් ටික ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම ඒ පිළිබඳව තියෙනා බෞද්ධ ඉගැන්වීම් ටික. ඒ වගේම සමාජ ප්‍රභවය සහ විකාශය පිළිබඳ බෞද්ධ විග්‍රහය තියෙනවා පුතේ. ඒ යටතේ සමාජ ප්‍රභවය සහ විකාශය පිළිබඳ අපි බෞද්ධ ඉගැන්වීම පුළුල්ව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බෞද්ධ දේශපාලන මූලධර්ම අපිට විචාරශීලීව අධ්‍යයනය කරන්න අවස්ථාවක් තියෙනවා. බෞද්ධ දේශපාලන මූලධර්ම විචාරශීලී අධ්‍යයනයකට අවස්ථාව තියෙනවා. එෙහිදී අපිට පංචශීල ප්‍රතිපදාවෙන් පටන් ගත්තාම දස රාජධර්ම, දස සක්විති, දස සක්විතිවත්, සප්ත පරිහානීය ධර්ම, සතර සංග්‍රහ වස්තු, සතර අගතිය, ලෝකපාලන ධර්ම, ඒ වගේම කූටදන්ත සූත්‍රගත දේශපාලන මූලධර්ම, පාලන තන්ත්‍ර විෂය ප්‍රජා වගකීම. මෙන්න මේවා පිළිබඳව අපිට ඉගෙන ගන්නට තියෙනවා. ඉතින් මේවා ගොඩාක් වෙලාවට දරුවෝ සාමාන්‍ය පෙළ විභාගයට ඒ පන්තිවලදී මේවා ගොඩක් වෙලාවට අධ්‍යයනය කරලා තියෙනවා. ඒ නිසා දන්න කරුණු ටිකක් තව කරුණු කිහිපයක් එකතු කරලා ඉගෙන ගන්න තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම හතරවෙනි පාඩම ගත්තාම පුද්ගලයාගේ හා සමාජයේ යහපැවැත්මට උපයෝගී වුණු බෞද්ධ ආචාර ධර්ම. පුද්ගලයාගේ හා සමාජයේ යහපැවැත්මට උපයෝගී වුණු බෞද්ධ ආචාර ධර්ම. එෙහිදී අපිට සාකච්ඡා කරන්න තියෙනවා පින් පව් කුසල ධර්ම, ඒ වගේම කුසල් අකුසල් මෙන්න මේවා හඳුනා ගනිමින් හොඳ නරක විනිශ්චය කිරීමේලා භාවිත බෞද්ධ නිර්ණායක පිළිබඳව අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ අනුව හොඳ නරක කියන්නේ මොකද්ද? දස පුණ්‍ය ක්‍රියා කියන්නේ මොනවද? දස කුසල් සහ දස අකුසල් පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මම හිතන්නේ මේවා ගොඩක් දරුවෝ දන්නවා ඇති. ඒ දැන ගැනීමට තවත් කරුණු කීපයක් එකතු කරලා තමයි අපිට මේ පාඩම තුල ඉගෙන ගන්න තියෙන්නේ. නිසා දන්න හුරු පුරුදු කරුණු කාරණා ටිකක් තමයි මේ සිලබස් එක ඇතුලේ ගොනු වෙලා තියෙන්නේ. ඒ වගේම පුද්ගල හා සමාජ සංවර්ධනයට අදාළ බෞද්ධ ආචාර ධර්ම, ඒ යටතේදී ශ්‍රද්ධාව පිළිබඳව, පන්සිල් අටසිල් පිළිබඳව, සිව්බඹ විහරණ පිළිබඳව, සතර සංග්‍රහ වස්තු පිළිබඳව, හිරියොත්ප්ප පිළිබඳව, අල්පේච්ඡතාවය, සන්තුට්ඨිතාව, සුබරතාව, ඒ වගේම නීතිගරුකත්වය සහ සහජීවනයේ මෙන්න මේ කරුණු අපිට ඉගෙන ගන්නට තියෙනවා. ඒ වගේම පරිසරය පස්වෙනි පාඩම විදිහට තියෙනවා. පස්වෙනි පාඩම විදිහට පරිසරය ආර්ථික හා භෞතික සම්පත් කළමනාකරණය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්. පරිසරය ආර්ථික සම්පත් සහ භෞතික සම්පත් පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් පිළිබඳව අපිට කතා කරගන්න තියෙනවා. ඒ යටතේ තියෙනවා පුතේ බුදු සමය හා පරිසරය පිළිබඳ, බුදු සමය සහ පරිසරය පිළිබඳ, බුදු සමය කොහොමද පරිසර සංරක්ෂණය පිළිබඳව අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ වගේම සෞන්දර්ය රසාස්වාදය පිළිබඳව බෞද්ධ මතවාදය කුමක්ද? මේවා අපිට මේ පාඩම තුල ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම ආර්ථිකය පිළිබඳ බෞද්ධ චින්තනය, ආර්ථිකය පිළිබඳ බෞද්ධ චින්තනය, ඒ යටතේ ධනෝපායනය කියන්නේ ධනය නිෂ්පාදනය කරන්නේ කොහොමද? බුදුදහමට අනුව. ධනය පරිහරණය කරන්නේ කොහොමද? බුදුදහමට අනුව. ආර්ථික සුරක්ෂිතතාවය ඇති කරගන්නේ කොහොමද? බුදුදහමට අනුව කියන එක අපි මේ පාඩම තුලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශ්‍රමය, ධනය සහ සමාජ සුභසිද්ධිය අතර පවතිනා වූ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිළිබඳවත් බෞද්ධ ඉගැන්වීම් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම භෞතික සම්පත් කළමනාකරණය පිළිබඳ බෞද්ධ චින්තනය, භෞතික සම්පත් කළමනාකරණය පිළිබඳව බෞද්ධ චින්තනය අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම
භෞතික සම්පත් කළමනාකරණය කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලෞකික සැප පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්, එහිදී ඉදුරන් පිනවීම සහ පංචකාම සම්පත්තිය, ඉදුරන් පිනවීමේ සීමා සහ දෙහැමි කම්සුව, අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ සහ අනවජ්‍ය සුඛ කියන මෙන්න මේ කොටස් ටික අපිට ඒ පාඩම ඇතුළේදී සාකච්ඡා කරගන්න තියෙනවා. ඊළඟට පුතේ තියෙනවා මේ මූලාශ්‍රය ඇසුරු කරගෙන බෞද්ධ සාරධර්ම අධ්‍යයනය කරන්නේ කොහොමද? මූලාශ්‍රය ඇසුරු කරගෙන බෞද්ධ සාරධර්ම අධ්‍යයනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට සාකච්ඡා කරන්න තියෙනවා. මූලාශ්‍රය පරිශීලනය කිරීම තමයි එතෙන්දී සිද්ධ කරන්නේ. මූලාශ්‍රය කොයි ආකාරයෙන්ද පරිශීලනය කරන්නේ? මේ පිළිබඳවත් අපිට එතෙන්දී කතා කරන්න තියෙනවා. මූලාශ්‍රය පරිශීලනය කරන්නේ කොයි ආකාරයෙන්ද කියලා. ඒ වගේම එහිදී අපිට මෙන්න මේ කරුණු ටික විශේෂයෙන්ම අවධාරණය කරගන්න තියෙනවා. මේ අගාරික ප්‍රතිපදාවට අදාළ බෞද්ධ සාරධර්ම මූලාශ්‍රය ඇසුරු කරගෙන අධ්‍යයනය කරන්නේ කොහොමද? ඒ අර්ථයේ පුතේ සිංහාලෝවාද සූත්‍රය, විශේෂයෙන්ම සදිසා නමස්කාරය, භෝග විනාශමුඛ, ඒ වගේම පරාභව සූත්‍රයේදී කියවෙන පිරිහීමේ කරුණු, ඒ වගේම මංගල සූත්‍රයේදී කියවෙන දියුණු වීමේ කරුණු සහ ධම්මපදය අපිට මේ පාඩම තුලදී ඉගෙන ගන්නට තියෙනවා. විශේෂයෙන්ම ධම්මපදය ගැන යමක් කියන්න ඕනේ. ධම්මපදයට අදාළ බය වෙන්න එපා මේක කිව්වහම ධම්මපදයට අදාළ ගාථා 20ක් ධම්මපදයට අදාළ ගාථා 20ක් අපිට සිලබස් එකේ ලබා දීලා තියෙනවා. හැබැයි මේ ගාථා 20 හොඳට අධ්‍යයනය කරලා බැලුවහම අපිට පේනවා ඒ ගාථා 20 මම විශ්වාස කරනවා ඔබ අවම ගාථා 10ක් 12ක්වත් දන්නවා. ඒ කියන්නේ පාඩම් කරලා තියෙන අපිට සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ වගේම පුංචි සංදිවල නිතර ඇහෙන ගාථා කීපයක් තමයි එතන තියෙන්නේ. ඒතර ඒ ගාථා ටික මම මේ සතිය ඇතුළත ඔබට PDF ෆයිල් එකක් විදිහට ගාථා ටික ලබා දෙනවා. එතකොට ඔබට පුළුවන්කම ලැබෙනවා ඒ ගාථා කිහිපයක් දන්න ගාථා වලට අමතරව ඒ පාඩම් කරගන්න තියෙනවා නම් ඒ ගාථා මේ මාස කිහිපය ඇතුළත පාඩම් කරගන්නට අපට අවස්ථාව තියෙනවා ධම්මපදයේ සම්බන්ධයෙන්. ඒ වගේම 7 වෙනි ප්‍රශ්නය ගත්තොත් එහෙම 7 වෙනි පාඩම ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ සිට කනිස්ක රාජ සමයේ තෙක් ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිද්ධි අධ්‍යයනය කරනවා. ඒ අනුව අපි 7 වෙනි පාඩම සම්පූර්ණයෙන්ම යොමු කරන්නේ මේ බුදුන් වහන්සේ ජීවමාන සමයේ සිට මේ ශාසනික ඉතිහාසයේ සම්බන්ධයෙන් කරුණු ගොනු කරන්න. එහිදී පුතේ අපිට විශේෂයෙන්ම බුද්ධ කාලීන ධර්මදූත සේවාව පිළිබඳව අපිට සමාලෝචනයක යෙදෙන්න තියෙනවා. එහිදී බුදුන් වහන්සේගේ ධර්මචාරිකා, ඒ වගේම බුදුන් වහන්සේ ධර්මාන සමයේ භික්ෂු භික්ෂුණී ධර්මදූත සේවා අපි ඔබට උගන්වනවා. ඒ වගේම ಭಾರತೀಯ තේරවාද ධර්ම සංගායනා පිළිබඳව විශේෂයෙන්ම ත්‍රිවිධ තේරවාදී සංගායනා පිළිබඳව අපි ඔබට කරුණු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේක ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම අශෝක රජතුමාත් ඒ වගේම කනිෂ්ක රජතුමාගේ ශාසනික සේවාව, අශෝක කනිෂ්ක කියන මේ රජවරුන්ගේ ශාසනික සේවාවන් පිළිබඳව ඔබට ඉගෙන ගන්න තියෙනවා. අශෝක කනිෂ්ක රජතුමාගේ ශාසනික සේවාව. ඒ වගේම ಭಾರತೀಯ බෞද්ධ විශ්වවිද්‍යාල, විශේෂයෙන්ම නාලන්දා, වික්‍රමශීලා සහ වලබි කියන විශ්වවිද්‍යාල තුන. ඊට අමතරව තියෙනවා ජගද්දලා, ඕදත්තපුර කියලා විශ්වවිද්‍යාල 5ක් තියෙනවා ಭಾರತೀಯ බෞද්ධ විශ්වවිද්‍යාල. හැබැයි ඒකේ ඔබට ඉගෙන ගන්න තියෙන්නේ අර ජගද්දලා සහ ඕදත්තපුර කියන ඒ විශ්වවිද්‍යාල ඒ දෙක අතෑරලා තියෙනවා නාලන්දා, වික්‍රමශීලා සහ වලබි කියන විශ්වවිද්‍යාල තුන විතරයි ඉගෙන ගන්න තියෙන්නේ. 8 වෙනි ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නැත්නම් 8 වෙනි පාඩම සම්පූර්ණයෙන්ම ගොඩ නැගෙන්නේ ලාංකීය
ආගමික දේශපාලනික හා සමාජීය සංවර්ධනය උදෙසා බුදුදහමේ ආభాසය කොයි ආකාරයෙන්ද සිද්ධ වෙලා තියෙන කියන එක. ආගමික දේශපාලනික සමාජීය සංවර්ධනය උදෙසා බුදුදහමේ ආభాසය පුතේ කොයි ආකාරයෙන්ද ලැබුණේ. එහිදී ප්‍රාග් මහින්ද යුගයේ ශ්‍රී ලංකාවේ පැවති ඇදහිලි සහ විශ්වාස, එහිදී මහින්දාගමනයෙන් පස්සේ බුදු සමයට අනුව එම ඇදහිලි සහ විශ්වාස කොයි ආකාරයෙන්ද හැඩගැහිලා තියෙන්නේ. ඒ මහින්දාගමනයේදී ඒ ඇදහිලි සහ විශ්වාස මොනවද? ඒවා බුදු සමයෙන් පසු කාලීනව වෙනස් වෙලා ගිහිල්ලා ලංකාවට අනන්‍ය විදියට ගොඩ නැගුණි කොයි ආකාරයෙන්ද කියන එක අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඒ වගේම රාජ්‍ය පාලනයේදී ශ්‍රී ලාංකීය රජවරුන්ගෙන් බුදු සමයේ ලද ආభాසය විශේෂයෙන්ම රාජ්‍ය පාලනය කරේ බෞද්ධ ආభాෂය කියන කොටසත්, ඒ වගේම දෙවන පෑතිස්, දුටුගැමුණු, වලගම්බා, මහසෙන් කියන රජවරුන්ගේ ශාසනික සේවාවත් අපිට මෙහිදී කතා කරන්න තියෙනවා. ඒ වගේම මහා විහාරය සහ අබේගිරිය කියන ආගමික සමාජීය හා සංස්කෘතික ප්‍රවණතා ඇති කරපු මහා විහාරය, අබේගිරිය කියන අපේ ආගමික සමාජීය සහ සංස්කෘතික ප්‍රවණතාවයන් ගොඩනැංවූ ඒ පන්සල් දිත්වය පිළිබඳව අපිට සාකච්ඡා කරන්නට තියෙනවා. ඒ වගේම බුදු සමයෙන් හැඩගැසුණු සිරිත් විරිත්, සාරධර්ම සහ ශ්‍රී ලාංකීය සමාජය තුළ එක තහවුරු වෙච්ච ආකාරය විමර්ශනයට ලක් කරන්නට තියෙනවා. විශේෂයෙන්ම එතකොට පුතේ පුද්ගලයාගේ උපතේ සිට මරණය තෙක් ජීවිතයේ වැදගත් අවස්ථාවන් සමග බැඳුණු බෞද්ධ සිරිත් විරිත්, ඒ වගේම ශාසන මාමකත්වය, දන් දීම, ආගන්තුක සත්කාරය, වැඩිහිටියන්ට සැලකීම, පරෝපකාරය, අවිහිංසාව, ගිලානෝපස්ථානය, මෙන්න මේවා පිළිබඳව අපිට ඉගෙන ගන්න තියෙනවා ලාංකීය ජන සමාජයට අනුරූපව. ඒ වගේම 9 වෙනි පාඩමේදී තියෙනවා බුදුදහම පැතිරී ගිය ආසියාතික රටවල ජන ජීවිතය බෞද්ධ සාරධර්ම වලින් පෝෂණය වෙච්ච ආකාරය. බුදුදහම පැතිරී ගිය ආසියාතික රටවල ජන ජීවිතය බෞද්ධ සාරධර්ම වලින් කොයි ආකාරයෙන්ද පෝෂණය වුණේ කියන එක. එහිදී විශේෂයෙන්ම මියන්මාරය සහ තායිලන්තය කියන ඒ තේරවාදී සම්ප්‍රදායට අයිති රාජ්‍යයන්හි බුදුදහම හඳුන්වා දීම සහ එරට සංස්කෘතිය අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒක බුදුදහමෙන් කොයි ආකාරයෙන්ද පෝෂණය වුණේ. ඒ වගේම චීනය සහ ජපානය කියන මහායානික රටවල්, මහායානික බෞද්ධ රාජ්‍යයන් වල කොහොමද බෞද්ධ සාරධර්ම වලින් පෝෂණය වුණේ. විශේෂයෙන්ම එරටට බුදුදහම හඳුන්වා දීම සහ එරට සංස්කෘතිය බුදුදහමෙන් පෝෂණය වෙච්ච ආකාරය අපිට සාකච්ඡා කරන්න තියෙනවා. අවසන් පාඩම විදිහට තියෙන්නේ පුතේ බුදු සමයෙන් පෝෂණය වෙච්ච ಭಾರತೀಯ ශ්‍රී ලාංකීය කලා ශිල්ප හා සාහිත්‍ය. ඒ යටතේ අපිට බුද්ධ ප්‍රතිමා හා ස්තූප නිර්මාණයට අදාළ ಭಾರತೀಯ කලා සම්ප්‍රදාය අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ යටතේ බුද්ධ ප්‍රතිමාවේ ආරම්භය, ගාන්ධාර සම්ප්‍රදාය සහ මතුරා සම්ප්‍රදාය, ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමාවල මුද්‍රා සහ ආසන, ಭಾರತೀಯ ස්තූප කලාව තුළ සාංචි සහ භාරුත් ස්තූප, ශ්‍රී ලාංකේය ස්තූප කලාවේ ආරම්භය විශේෂයෙන්ම ස්තූප ආකෘති, ශ්‍රී ලාංකේය ස්තූපවල අනන්‍යතා ලක්ෂණ, ස්තූපයේ සංකේතාර්ථ, මේවා අපි ඒ අදාළ පාඩම් වලදී සාකච්ඡා කරනවා. මේක තමයි අපිට තියෙන අවසාන පාඩම. ඒ වගේම අනුරාධපුර පොළොන්නරු යුගවලට අයත් බුද්ධ ප්‍රතිමා සහ ස්තූප අනුබද්ධ කලා නිර්මාණ, ඒ යටතේ වටදාගේ, පටිමාගර, වාහල්කඩ, සඳකඩ පහන, මුරගල, පියගැට පෙළ කියන මෙන්න මේවා අපි ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම අවසානම කොටස විදිහට
ශ්‍රී ලාංකේය සාහිත්‍ය සහ කලාවන් පෝෂණයට බුද්ධාගමෙන් ලැබුණු දායකත්වය. විශේෂයෙන්ම දඹදෙණි සහ කෝට්ටේ යුගවල සිංහල ගද්‍ය සහ පද්‍ය සාහිත්‍ය බුදු සමයෙන් පෝෂණය වෙච්ච ආකාරයත්, ඒ වගේම පුතේ ශ්‍රී ලංකාවේ බෞද්ධ චිත්‍ර කලාවේ තේමා අරමුණු සහ සුවිශේෂතාත්, ශ්‍රී ලංකාවේ ජන කවි ගීත හා නාට්‍ය කෙරෙහි බෞද්ධ ආభాෂය කොයි ආකාරයෙන්ද ලැබුණේ. ඉතින් මෙන්න මේ කියන පාඩම් 10 අපිට ඉගෙන ගන්න තියෙනවා. මෙන්න මේ කියන පාඩම් 10 අපිට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මේ පාඩම් 10 අපි අධ්‍යයනය කරන්නේ මාස 6ක් වගේ කෙටි කාලයක් තුල. එතකොට පුතේ මාස 6කට සරිලන ස්වභාවයට අපි මේ පාඩම් සකස් කරලා තියෙනවා. ඒවායේ අපි විශේෂ අපිට විභාගයේ ඉලක්ක කරගත්තු විශේෂම කරුණු තමයි අපි ඔබට ලබා දෙන්නේ. එතකොට ඔබට පහසුවක් වෙනවා ඒ විශේෂම කරුණු අධ්‍යයනය කරලා ඒ විභාගයට අදාළ කොටස් ජයග්‍රහණය කරන්න. දැන් මම ඔබට දකින්නට සලස්වනවා මේ ඔය සිලබස් එකට අදාළව පුතේ. ඔය සිලබස් එකට අදාළව අපි ප්‍රශ්න පත්‍රයක් අපිට ලැබෙන ප්‍රශ්න පත්‍රයේ හැඩය කොයි වගේද කියලා ඔබට පොඩ්ඩක් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ඔබට පේනවා පුතේ මේ තමයි ප්‍රශ්න පත්‍ර ව්‍යුහය. ප්‍රශ්න පත්‍රයේ හැටි. ප්‍රශ්න පත්‍ර ක්‍රමය මේකයි. ඔබට අපි දැන් මාස 6කට පස්සේ අවසන් කරන මේ සිලබස් එක අවසන් කළාට පස්සේ ඔබට සිද්ධ වෙනවා මෙන්න මේ ආකාරයේ ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්න. මේ ප්‍රශ්න පත්‍රය ගත්තාම පුතේ කාලය කියන්නේ ප්‍රශ්න පත්‍රය ව්‍යුහය ගත්තාම ප්‍රධාන කොටස් දෙකකින් යුක්තයි. පළවෙනි ප්‍රශ්න පත්‍රය දෙවෙනි පත්‍රය වශයෙන් ප්‍රධාන කොටස් දෙකකින් යුක්තයි. ඒතර පළවෙනි පත්‍රය කාලය පැය 2යි, දෙවෙනි පත්‍රය කාලය පැය 3යි. පළවෙනි ප්‍රශ්න පත්‍රයට අපිට පුතේ තියෙනවා වර්ණ පහ බැගින් වූ බහුවර්ණ ප්‍රශ්න 50ක්. කියන්නේ පිළිතුරු පහ බැගින් වන්නා වූ බහුවර්ණ ප්‍රශ්න 50ක් තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට දැන් මෙන්න මේ ආකාරයට ප්‍රශ්න පහ බැගින් හිටින කියන්නේ එක ප්‍රශ්නයකට වර්ණ පහ බැගින් සිටින ආකාරයට පිළිතුරු සපයන්න ඕනි ප්‍රශ්න අපිට ලැබෙනවා. එක ප්‍රශ්නයකට වර්ණ පහ බැගින් ලැබෙනවා. ඉතින් ඒකේ නිවැරදි පිළිතුරු තමයි තෝරන්න තියෙන්නේ. මේ ආකෘතියේ ප්‍රශ්න, මේ හැඩයේ ප්‍රශ්න 50ක් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අන්තර්ගතයි. මේ හැඩයේ ප්‍රශ්න පුතේ 50ක් අන්තර්ගතයි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ. එතකොට එක ප්‍රශ්නයකට ලකුණු 2 බැගින් ලැබෙනවා. එක ප්‍රශ්නයකට පුතේ ලකුණු 2 බැගින් ලැබෙනවා. එතකොට එක ප්‍රශ්නයකට ලකුණු 2 බැගින් ලැබුණාම ලකුණු 50 කියන්නේ ප්‍රශ්න 50කට ලකුණු 2 බැගින් ලැබුණාම ලකුණු 100ක් බවට පරිවර්තනය වෙනවා. කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් ඔයාට ලබා ගන්න පුළුවන් ලකුණු 100ක්. පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 100ක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි පුතේ අපිට හම්බ වෙන්නේ දෙවෙනි කොටස. නැත්නම් දෙවෙනි ප්‍රශ්න පත්‍රය. ඒතකොට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේට පුතේ කාලය පැය 3ක් ලැබෙනවා. ඊට අමතරව කියවීම් කාලයේ විදිහට මිනිත්තු 10ක් වෙනමම ලැබෙනවා. ප්‍රධාන කාල රාමුවෙන් ඉවත් වෙලා කියවීමේ කාලයේ විදිහට පුතේ මිනිත්තු 10ක් ලැබෙනවා. එතකොට මේ ප්‍රශ්න පත්‍රය පළවෙනි කොටස සහ දෙවෙනි කොටස වශයෙන් පුතේ කොටස් දෙකකින් සමන්විතයි. පළවෙනි කොටස සහ දෙවෙනි කොටස වශයෙන් කොටස් දෙකකින් සමන්විතයි. එතකොට පළවෙනි කොටසට ව්‍යුහගත රචනා වර්ගයේ ප්‍රශ්න 3ක් තියෙනවා. ව්‍යුහගත රචනා වර්ගයේ ප්‍රශ්න 3ක්. ඒ ප්‍රශ්න 3ෙන් ප්‍රශ්න දෙකකට පමණයි පිළිතුරු සපයන්න ඕනි. එක් ප්‍රශ්නයකට ලකුණු 20 බැගින්
ප්‍රශ්න දෙකකට පිළිතුරු ලිව්වහම ලකුණු 40ක් ලැබෙනවා. ප්‍රශ්න 3ක් තියෙනවා. ප්‍රශ්න 3ෙන් දෙකක් තෝරගන්න ඕනි. එකක් අතාරින්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්න දෙකක් තෝරගත්තාම ඒ ප්‍රශ්නයකට ලකුණු 20 ගානේ දෙකකට ලකුණු 40ක් ලැබෙනවා. දෙවැනි කොටස ගත්තාම ව්‍යුහගත රචනා වර්ගයේ ප්‍රශ්න 5ක් ලැබෙනවා පුතේ. එදී ප්‍රශ්න 3කට පමණයි පිළිතුරු සපයන්න ඕනි. එක ප්‍රශ්නයකට ලකුණු 20 බැගින් ලකුණු 60ක් ගන්න පුළුවන්. දැන් මෙතන මම මේ කොටස පෙන්නන්නම් පුතාලාට. මේ තියෙන්නේ පුතේ පළවෙනි කොටස. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස තමයි පුතේ මේ තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස. හොඳින් බලන්න. මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ හරි. එක ප්‍රශ්නයකට ලකුණු 20ක් ලැබෙනවානේ. එක ප්‍රශ්නයකට ලකුණු 20ක් ලැබෙනවා. එතකොට මේ ලකුණු 20 ලබා ගැනීමේදී එක ප්‍රශ්නයකට ලකුණු 20යි. හැබැයි තියෙන්නේ ප්‍රශ්න 3යි. කොටසේ එක ප්‍රශ්නයකට ලකුණු 20යි. හැබැයි තියෙන්නේ කොටස් 3යි. නැත්නම් ප්‍රශ්න 3යි. එතකොට ප්‍රශ්න 3ෙන් දෙකක් අයින් කරන්න දෙකක් ලියන්න ඕනි. එකක් අයින් කරන්න වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේකේ ලකුණු ලබා දීමේදීත් පුතේ හොඳට මතක තියාගන්න මේ ලකුණු 20 හැදෙන හැටි. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට ලකුණු දෙකක් ලැබෙනවා. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට ඒ කියන්නේ මේ කොටසේ පළවෙනි දැන් ව්‍යුහගතයිනේ ව්‍යුහගත කියලා කියන්නේ කොටස් වලට බෙදපු ප්‍රශ්නනේ හම්බ වෙන්නේ. එතකොට හැම ප්‍රශ්නයකටම පළවෙනි කොටසට අනු කොටස් ව්‍යුහගත වර්ගය ගත්තාම තව අතිරේක ප්‍රශ්න 5ක් අහනවා. අනු ප්‍රශ්න 5ක් අහනවා. පළවෙනි කොටසේ. ඒතොරේ අනු අහන ප්‍රශ්න 5 පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 2ක් හම්බ වෙනවා. දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු 3ක් හම්බ වෙනවා. තුන්වෙනි ප්‍රශ්නෙට ලකුණු 4ක් හම්බ වෙනවා. හතරවෙනි ප්‍රශ්නේ ලකුණු 5ක් හම්බ වෙනවා. පස්වෙනි ප්‍රශ්නේ ලකුණු 6ක් හම්බ වෙනවා. කියන්නේ පළවෙනි ප්‍රශ්නේ ලකුණු 2යි, දෙවෙනි ප්‍රශ්නේ ලකුණු 3යි, තුන්වෙනි ප්‍රශ්නේ ලකුණු 4යි, හතරවෙනි ප්‍රශ්නේ ලකුණු 5යි, පස්වෙනි ප්‍රශ්නේ ලකුණු 6යි. දැන් මේක නිදර්ශනයක් විදිහට ගත්තාම පුතේ දැන් මේක කියනවා බ්‍රාහ්මණ සංස්කෘතිය අනන්‍යතා ලක්ෂණ 5ක් නම් කරන්න. මේ 5 නම් කරාම ලකුණු 2ක් ලැබෙනවා. බුද්ධ කාලීන මගධ රාජ්‍ය පිළිබඳ හැඳින්වීමක් කරන්න. ඒ හැඳින්වීම කරාම ලකුණු 3ක් හම්බ වෙනවා. බුදුන් වහන්සේගේ අෂ්ට විද්‍යා නම් කරන්න. ඒ අෂ්ට විද්‍යා නම් කරාම ලකුණු 4ක් හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳ ප්‍රකට නූතන ඇගයීම් දෙකක් ගෙන හැර දක්වන්න. ඒ ඇගයීම් දෙක ගෙන හැර දක්වාම ලකුණු 5ක් හම්බ වෙනවා. නකුල මාතා චරිතයෙන් වර්තමාන පෞල් සංස්ථාවට ලබාගත හැකි ආදර්ශ කෙටියෙන් සඳහන් කරාම ලකුණු 6ක් හම්බ වෙන එකතු කළාම ලකුණු 20යි. ඒ ආකාරයට ප්‍රශ්න 3යි තියෙන්නේ. ප්‍රශ්න 3ෙන් ප්‍රශ්න දෙකකට පිළිතුරු සපයන්න ඕන. ඒකයි මේ කියන්නේ. ව්‍යුහගත වර්ගයේ ප්‍රශ්න. දෙවනි කොටස ගත්තාම පුතේ තත්ත්වය වෙනස් කියලා පේනවා. දෙවනි කොටස තුලත් ව්‍යුහගත වර්ගයේ ප්‍රශ්න තමයි තියෙන්නේ. හැබැයි අනු කොටස් දෙකයි තියෙන්නේ. අනු කොටස් දෙකයි. මේකෙන් පුතේ අනිවාර්යයෙන්ම ප්‍රශ්න 3ක් තෝරගන්න ඕනේ. ප්‍රශ්න 3ක් තෝරගන්න ඕනේ. එතකොට ප්‍රශ්න 5ක් එනවා. දෙවෙනි කොටසෙන් ප්‍රශ්න 3ක් තෝරගත්තාම දෙකක් අතාරින්න පුළුවන්. දෙකක් අතාරින්න පුළුවන්. එතකොට මේකෙත් අනු කොටස් දෙකක් තියෙනවා පුතේ. අනු කොටස් දෙකක් තියෙනවා. පළවෙනි අනු කොටසට ලකුණු 10ක් ලැබෙනවා. දෙවෙනි කොටසට ලකුණු 10ක් ලැබෙනවා. එකතුව 20යි. 20 ඒවා 3ක් 60යි. දෙවෙනි කොටසට ලකුණු 60ක් උත්පාදනය කරගන්න පුළුවන්. පළවෙනි කොටස ගත්තාම 20 ප්‍රශ්න 2යි. එතකොට 40යි 40යි 60යි 100යි.
100 හැදෙන්නේ මේ විදියට. එතකොට පුතේ මතක තියාගන්න ඕනි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100යි දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100යි සමස්ත එකතුව ලකුණු 200යි. මේ 200 තමයි පුතේ දෙකට බෙදන්නේ. මේ 200 දෙකට බෙදුවාම අවසාන ලකුණ ගණනය වෙනවා. 200 දෙකට බෙදීමේදී අවසාන ලකුණ ගණනය වෙනවා. ඒ නිසා හැම ප්‍රශ්නයක්ම හරි වටිනවා. හැම ප්‍රශ්නයක්ම හරි වටිනවා. ඇයි ඒ හැම ප්‍රශ්නයකටම ලකුණක් තීන්දුව වෙලා තියෙන නිසා. ඒ නිසා මෙන්න මේ කාරණා ටික මූලික સિદ્ધාන්තයක් විදිහට හොඳට පුතේ මනසට ග්‍රහණය කරගත්තාම හොඳින් මනසට ග්‍රහණය කරගත්තාම මම විශ්වාස කරනවා ඔබට අවබෝධයක් ලැබෙන්නේ නැති බෞද්ධ ශිෂ්ටාචාරයේ සිලබස් එක මොන වගේ එකක්ද සහ ඒ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය නැත්නම් ප්‍රශ්න පත්‍රයේ සැකස්ම කොයි ආකාරයේද ප්‍රශ්න පත්‍රයේ සැකස්ම කොයි ආකාරයේද ඒ නිසා පළවෙනි ප්‍රශ්න පත්‍රයට කාලය ලැබෙන්නේ පැය 2යි හැබැයි ලකුණු 100ක් ලැබෙනවා ප්‍රශ්න 50යි එක ප්‍රශ්නයකට දෙක ගානේ ලකුණු 100යි දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තාම පුතේ කාලය පැය 3යි ප්‍රශ්න පත්‍රයේ කොටස් 2යි 1 සහ 2 වශයෙන් එතකොට පළවෙනි කොටසේ අර මම කලින් පෙන්නුවා ව්‍යුහගත රචනා වර්ගයේ ප්‍රශ්න 3යි ප්‍රශ්න දෙකකට පිළිතුරු ලියන්න ඕනේ එක ප්‍රශ්නයකට ලකුණු 20ක් හම්බ වෙනවා 20 දෙකක් 40යි දෙවෙනි කොටසත් ව්‍යුහගත රචනා වර්ගයේ ප්‍රශ්න 5කින් යුක්ත කොටසක් තියෙන්නේ ඒකේ ප්‍රශ්න 3කට පිළිතුරු සැපෙව්වහම එක ප්‍රශ්නයකට ලකුණු 20ක් හම්බ වෙනවා අර 10 අනු කොටස් එතකොට සමස්ත එකතුව ගත්තාම අවසාන ලකුණ ගණනය කරන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100කුත් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100යි එතකොට එකතුව 200යි 200 දෙකට බෙදුවාම එන ගණන ඒක 90 වෙන්න පුළුවන් 95 වෙන්න පුළුවන් 80 වෙන්න පුළුවන් 75 වෙන්න පුළුවන්. එතකොට 75ට වඩා උඩ ලකුණු ප්‍රමාණයක් ගන්නකොට පැහැදිලිවම අපි එක කියනවා ඒ සාමාර්ථයක්. 75ත් 100ත් අතර ලකුණු ප්‍රමාණයක් ඔයා උත්පාදනය කරගන්නකොට අපි කියන එක ඒ සාමාර්ථයක් කියලා. ඒ වගේම ලකුණු 65ත් අතර ප්‍රමාණයක් ඔයා උත්පාදනය කරගන්නකොට අපි හඳුන්වනවා ඔබට ඒ තුල අන්තර්ගත වෙන්නේ සබ්ජෙක්ට් එකේ B සාමාර්ථය. ලකුණු 55ත් 65ත් අතර ප්‍රමාණයක් නම් ඔයා උත්පාදනය කරගන්නේ ඔයාට ලැබෙන්නේ C සාමාර්ථය. ඔයා ලකුණු 35කට වඩා අඩුවෙන් ගන්නවා නම් ඔයාට ලැබෙන්නේ W අකුරක්. ඉතින් මෙන්න මේ කඩයිම සමත් වන්නට තමයි මෙන්න මේ කියන ලකුණු පරාසයන් වලට ඇවිල්ලා ඒ ලකුණු පරාසයන් තුල A සාමාර්ථ B සාමාර්ථ C සාමාර්ථ ලබා ගන්න. ඒ වගේම විශේෂයෙන්ම W සාමාර්ථ වලින් අයින් වෙන්න තමයි මේ කල්පනාව. ඒ නිසා මෙන්න මේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය මේ ආකෘතිය මතක තියාගන්න. එතකොට මේට අනුරූපව අපිට ප්‍රශ්න ගොඩනගා ගන්න පුළුවන්. එහෙනම් පුතේ මම ওই පැහැදිලි කළේ විෂය නිර්දේශයත් ඒ වගේම ප්‍රශ්න පත්‍ර ව්‍යුහයත්. මේ කතා කරපු ටික මේ පැහැදිලි කරපු ටික පැහැදිලිද? එතන මොන හරි පුතාලට ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙනම් පුතේ කතා කරපු ටික දරුවන්ට පැහැදිලි වුණාද? සිලබස් එක පිළිබඳ අවබෝධයක් ආවද? ප්‍රශ්න පත්‍රයේ සකස් වෙන ආකාරය පිළිබඳ අවබෝධයක් ආවද? chat box එකට මැසේජ් එකක් හරි දාන්න මේක පැහැදිලි වුණාද නැද්ද කියලා. ඔව් සර් පැහැදිලි.
එහෙනම් මම දැන් සූදානම් වන්නේ අපි යොමු වන්නයි දැන් බලාපොරොත්තු වෙන්නේ මේ අපේ මූලික સિદ્ધාන්තය තමයි ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම කියන්නේ. මෙන්න මෙතනට එන්න කලින් මම බොහොම වේගින් අද මේ පළවෙනි දවසේ ඔබට හඳුන්වා දීමක් කරන්න ඕනි ඒ ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම බිහි වෙන ඒ ಭಾರತೀಯ ඉතිහාසයේ ඒ යුග කාල පරාසය පිළිබඳව පොඩි දැනුවත් වීමක් වෙන්න ඕනේ නැත්නම් අපිට ගොඩක් තැන්වලදී පැටලෙන්න ඉඩ තියෙන නිසා. ඒ නිසා අපිට ඉදිරි පාඩම් වලට රුකුලක් වෙන්නත් ඒ වගේම මේ පාඩම් වලට ආලෝකයක් වෙන්නත් අපි දැන් හඳුන ගන්න බලාපොරොත්තු වෙනවා. බුදුන් වහන්සේ උපන් ಭಾರತය අපි මුලින්ම අපි අයිඩියා එකක් විදියට ගන්න ඕනි අදහසක් විදියට ගන්න ඕනි බුදුන් වහන්සේ ඉපදුණු ඒ ಭಾರತය පිළිබඳව ඔබගේ කියවීම මොන වගේද කියන එක සහ ඒ ಭಾರತයේ තතු කීපයක් අපි තොරතුරු වශයෙන් මේ අවස්ථාවේදී ගන්න බලාපොරොත්තු වෙනවා. පුතේ අපේ සමස්ත සිලබස් එකට අදාළ කරුණු සීලම කරුණු ගොනු කරලා බැලුවාම අපේ මේ සබ්ජෙක්ට් එකේ මේන් කැරක්ටර් එක එවනම් ප්‍රධානම චරිතය සමස්ත සිලබස් එකේම ප්‍රධානම චරිතය මතක තියාගන්න ගෞතම බුදුරජාණන් වහන්සේ. අපේ සබ්ජෙක්ට් එක දුවන්නේ බුදුන් වහන්සේ නැමැති මහා දෙවැන්ත වෘක්ෂය වටා. ඒ නිසා ගොඩනැගෙන සියලුම කරුණු අපි කතා කරන සියලුම කරුණු බුද්ධෝත්පාද කාලයකට එහෙම නැත්නම් බුදුවරයෙක් උපදින්නට අවශ්‍ය කරන්නා වූ සමාජ දේශපාලන ආර්ථික සහ සංස්කෘතික කරුණු හැඩගස්වන එක පැත්තකින් අනිත් පැත්තෙන් බුද්ධත්වයට පත් වුණාට පස්සේ බුදුන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණාට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සමස්ත ලෝකයාට දෙන හඳුනා ගැනීම පිණිස ඉදිරි දශක ගණනාවක කාලයක් පුරාවටම කටයුතු වෙලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි සමස්ත මේ බෞද්ධ ශිෂ්ටාචාරය කියන පාඩම් මාලාව තුළ සාරාංශ කරන කතනය විදිහට කියන්න පුළුවන් වෙන්නේ. බුදුදහමේ ආලෝකය ලබාගෙන ඒ බුදුදහමේ ආලෝකයෙන් ශිෂ්ටාචාරගත වෙච්ච ඉන්දියානු ජන සමාජයේ පසුකාලීනව ලංකාව බුරුමය තායිලන්තය කාම්බෝජය ලාවෝසය දකුණු කොරියාව ජපානය චීනය ආදී රටවල් පිළිබඳව මේ සෑම රටකම ශිෂ්ටාචාරගත වීම මේ බුදුදහමට අනුකූලව සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා බුදුන් වහන්සේ ප්‍රධාන මූලය බවට පත් කරගෙන තමයි අපි මේ සියලු කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ.
දැන් පුතේ අපි පොඩ්ඩක් බලමු මේ බුදුන් වහන්සේ බිහි වෙච්ච බුදුන් වහන්සේ උත්පත්තිය ලැබපු මේ ඉන්දියාව පිළිබඳව පොඩි තොරතුරු කිහිපයක් සාකච්ඡා කරලා බලමු. මොකද සමස්තය බුදුන් වහන්සේගේ සියලු කටයුතු ඉන්දියාව ආශ්‍රිතව සිද්ධ වෙච්ච නිසා අපි කෙටියෙන් බලමු ඒ තොරතුරු කිහිපයක්. ಭಾರತය, ಭಾರತ වර්ෂ, දඹදිව සහ ජම්බුද්වීපය මෙන්න මේ නම් වලින් හඳුන්වනු ලබන්නා වූ ඉන්දියාව බුදුන් වහන්සේගේ උපන් දේශයයි. දැන් බුදුන් උපන් දේශයට කියවෙන ආමන්ත්‍රණය කෙරෙන නම් කිහිපයක් තියෙනවා. ಭಾರತය, ಭಾರತ වර්ෂ, දඹදිව, ජම්බුද්වීපය. ඔය කොයි නාමයෙන් හැඳින්වුවත් හඳුන්වන්නේ ඒ ඉන්දියාව විදිහට. දැන් විශේෂයෙන්ම මහා භාරත් කියන ඉන්දියානු කෘතිය රාමායනේ ගොඩක් වෙලාවට ඒ කෘතිවල ඉන්දියාව හඳුන්වලා තියෙන්නේ ಭಾರತය කියලා. ಭಾರತය. ඒ වගේම විදේශීය ලේඛකයෝ ගොඩක් වෙලාවට ඉන්දියාවට ලබා දීලා තියෙන්නේ ಭಾರತ වර්ෂ කියන නාමය. ಭಾರತ වර්ෂ කියන නාමය. ඒ වගේම බෞද්ධ සාහිත්‍ය ඔය දඹදිව සහ ජම්බුද්වීපය කියන වචන වලින් ඉන්දියාව හඳුන්වලා තියෙනවා. දඹදිව සහ ජම්බුද්වීපය කියන වචන වලින්. හැබැයි නූතනයේදී ඉන්දියාව දැන් ලෝක මට්ටමින් පුතේ කතා කරනකොට අපි ಭಾರತය කියලා කියන්නේ ಭಾರತ වර්ෂ කියලා කියන්නේ දඹදිව කියලා කියන්නේ ජම්බුද්වීපය කියලා කියන්නේ. අර ලෝක මට්ටමින් සාකච්ඡා කරනකොට අපි කියන්නේ ඉන්දියාව කියලා. එහෙනම් ඒ ඉන්දියාවට ඒ නම ඇවිල්ලා තියෙන්නේ එය Hindu ජනතාවගේ දේශය වෙච්ච නිසා. එහෙනම් Hindu ජනතාවගේ දේශය වෙච්ච නිසා අපි ඉන්දියාවට පුතේ ඒ නමින් ආමන්ත්‍රණය කරනවා. ඉන්දියාව කියන රාජ්‍ය ගත්තාම පුතේ ඇත්තටම භූගෝලීය වශයෙන් ගත්තාම සුවිශේෂතා ගණනාවකින් යුක්ත වෙනවා. ඒ සුවිශේෂතා ගණනාව තමයි භූගෝලීය වශයෙන් ගත්තාම ඉන්දියාව කියන්නේ පුතේ අර්ධද්වීපයක්. එතකොට ඒ අර්ධද්වීපයේ තියෙන අපි සාමාන්‍ය පුතාලා දන්නවා අර්ධද්වීපයක් කියන්නේ මොකද්ද? තුන් පැත්තෙන් මුහුදින් වට වෙච්ච එක පැත්ත ගොඩබිමින් යාවෙච්ච ඒ බිම් කඩට අපි කියනවා අර්ධද්වීපයක් කියලා. ඉතින් ඉන්දියාවේ එහෙම ස්වභාවයක් දකින්න පුළුවන් නිසා අපි කියනවා ඉන්දියාව භූගෝලීය වශයෙන් අර්ධද්වීපයක් කියලා. ඉන්දියාව භූගෝලීය වශයෙන් අර්ධද්වීපයක් කියලා අපි කියනවා. මේ හැරුණු විට ඉන්දියාවේ තියෙන සුවිශේෂී භූගෝලීය ලක්ෂණයන් මෙන්න මේ ආකාරයට අපිට ගලපන්න පුළුවන්. ඉන්දියාවේ තියෙන ප්‍රධාන භූගෝලීය ලක්ෂණය. විශේෂයෙන්ම ඉන්දියාව කියලා කියන්නේ පුතේ සුවිශාල දේශයක්. සාමාන්‍ය ගණනය කිරීම අනුව නම් කියන්නේ ලංකාව වගේ 60 ගුණයක් කියලා. ළඟේ ලංකාව වගේ 60 ගුණයකින් යුක්ත සුවිශාල දේශයක් විදියට තමයි සුවිශාල භූමි පරාසයක් විදියට තමයි අපි හඳුන්වන්නේ ඉන්දියාව. පුතේ මම පැහැදිලි කරමින් සිටියේ
ඉන්දියාව සුවිශාල දේශයක්. ලංකාව වගේ 60 ගුණයකින් යුක්තයි. ලංකාව වගේ 60 ගුණයකින් යුක්ත මේ සුවිශාල භූමියේ උතුරු සීමාව අඩි 29000ක් උස. සාමාන්‍යයෙන් අඩි 29000කට වඩා උස ඇති හිමාලය කඳු පන්තිය. ඒතර ඉන්දියාවේ උතුරු සීමාව අඩි 29000ක් උස ඇති හිමාලය කඳු පන්තියෙන් යුක්ත වෙනවා. එහි උස ඇතිම මුදුන ඒ කඳු පන්තියේ උස ඇතිම මුදුන විදියට හඳුන්වන්නේ ගෞරි ශංකර ජනප්‍රිය නාමය එවරස්ට්. ඒ වගේම වයඹදිග පැත්තට ගියොත් ඉන්දියාවේ වයඹදිග පැත්තට ගියොත් පුතේ අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ ජනප්‍රිය කඳු. හින්දු කුෂ් කන්ද, සුලයිමාන් කන්ද, කිර්තාර් කන්ද. මෙන්න මේ කඳු පන්ති හම්බ වෙනවා. හින්දු කුෂ් කඳු පන්තිය, සුලයිමාන් කඳු පන්තිය, කිර්තාර් කඳු පන්තිය. ඒ කඳු අතර පිහිටලා තියෙනවා ඊ타මාත්ම දුෂ්කර දුර්ග මාර්ග. ඊ타මාත්ම දුෂ්කර දුර්ග මාර්ග. දුර්ගයක් කියන්නේ කඳු දෙකක් අතර පිහිටි පටු බිම් තීරය කපොල් ගමන් කළ හැකි පටු බිම් තීරයට අපි කියනවා දුර්ගයක් කියලා. එහෙම නැත්නම් කපොල්ලක් කියලා කියනවා. ඒතර මෙන්න මේ වාගේ කපොළු නැත්නම් දුර්ග කිහිපයක් ඉන්දියාව සතුයි. විශේෂයෙන්ම වයඹදිගට වන්නට කයිබර් දුර්ගය, මක්‍රාන් දුර්ගය පුතේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා. වයඹදිග විශේෂයෙන්ම වයඹදිග පාර්ශවයේ වයඹදිග පැත්ත ගත්තාම පුතේ විශේෂයෙන්ම වයඹදිග ගංගා 7ක් ගලා බසිනවා. වයඹදිග ගංගා 7ක් ගලා බසිනවා. ඒතර වයඹදිග ගලා බසින ගංගා 7ට අපි කියනවා සින්දු, රාවි, සත්ලේජ්, බීයස්, ජේලම්, සරස්වති. මේ ගංගා 7 නිසා ඉන්දියාවට ඒ ප්‍රදේශයට කියනවා සප්ත සින්දු කියලා. සප්ත සින්ධව කියලා කියනවා. සින්දු, රාවි, සත්ලේජ්, බීයස්, ජේලම්, සරස්වති කියන ගංගාවන් 7ක් ගලා බසිනවා වයඹදිග ಭಾರತයට වන්න. උතුරු සීමාව ගත්තාම උතුරු සීමාවේ ගංගා ගණනාවක් හම්බ වෙනවා. ප්‍රධානම ගංගා දිත්වය තමයි ගංගා ගඟ සහ යමුනා ගඟ. යමුනා නදිය සහ ගංගා නදිය එකට හමුවන ස්ථානය. ගංගා නදියත් යමුනා නදියත් එකට හමුවන ස්ථානයට අපි කියනවා අලහබාද් කියලා. එහෙම නැත්නම් වර්තමානයේ දෙක ප්‍රයාගය කියලා කියනවා. එතෙන් පටන් තනි ජල ධාරාවක් බවට පත් වෙලා උතුරු සීමාව සාරවත් කරමින් ගංගා සහ යමුනා ගංගාවන් ගලා බහිනවා. ඒ ගන් දෙපස ගන්දෑල සරුසාර භූමි බවට පත් කරමින්. ඒ වගේම උතුරු ප්‍රදේශයේ ගත්තාම උතුරු ප්‍රදේශයේ තියෙන පුතේ මහා තැනිතලාවක්. අපි මේ තැනිතලාවට කියනවා හින්දුස්තාන් මහා තැනිතලාව කියලා. ඒ වගේම උතුරේ දේශගුණය ගත්තාම ඒ සෞම්‍ය භාවයෙන් යුක්ත දේශගුණයක් තියෙන්නේ. ඒ වගේම දකුණ ගත්තාම ඒ දකුණේ දේශගුණය වියලි සුෂ්ක භාවයෙන් යුක්ත වෙනවා. සහ ඉන්දියාවේ උතුර සහ දකුණ බෙදා වෙන් කරන කඳු වැටියට කියනවා පුතේ අපි වින්ධ්‍යා කඳු වැටිය. උතුර සහ දකුණ බෙදා වෙන් කරන කඳු වැටියට කියනවා පුතේ වින්ධ්‍යා කඳු වැටිය. දකුණු පැත්තට ගියාම ඒ දකුණු පැත්තේ තියෙනවා ක්‍රිෂ්ණ ගඟ, තුංග ගඟ, තුංගභද්‍ර ගඟ, කාවේරි කියන ගංගාවන් දකුණ නියෝජනය කරමින් තියෙනවා. ඉතින් සමස්තයක් විදියට ගත්තාම මෙන්න මේ භූගෝලීය සාධක ටික පුතේ ඉන්දියාව සතුයි. මේන් පැහැදිලි වන්නේ ಭಾರತයේ උතුරු දිග බෙහෙවින්ම සරුසාර අති සුන්දර ප්‍රදේශයක් වූ බවයි. ඉතින් ඒක කියන්න වචන නැහැ. ඔය කියන තොරතුරුත් එක්ක බුදුන් වහන්සේ වැඩ සිටපු ಭಾರತයේ උතුරු දිග බෙහෙවින්ම සරුසාර ඒ වගේම අති සුන්දර ප්‍රදේශයක් කියන එක අනාදිමත් කාලයක් තිස්සේ පැවතෙන එකක් විදිහට සඳහන් කරන්න පුළුවන්.
හිමාලය කඳුපන්තියේ පැවතුනේ අතිශය গুপ্ত නිසල බවකි. දැන් ඒ යුගයේදී විශේෂයෙන්ම මේ යුගයට වඩා ඒ යුගයේදී හිමාලය කඳුපන්තියේ අර අතිශය গুপ্ত නිසල භාවය ගොඩාක් වෙලාවට ආලෝකයක් වුණා පුතේ අභිනව දර්ශනවාද ඉස්මතු වන්න. එහි තිබෙන තුරුලතා ලෝකයේ කිසිදු රාජ්‍යයක නොවිය. සාමාන්‍යයෙන් ඉන්දියාවේ තියෙන ඒ තුරුලතා ටික සාමාන්‍ය විදිහකට බැලුවොත් එහෙම ඒ තුරුලතා හා සමාන වන්නා වූ තුරුලතා ලෝකේ කිසිදු රාජ්‍යයක දකින්න පුළුවන් කමක් නැහැ, විශේෂයෙන්ම හිමාලය කඳුපන්තිය ආශ්‍රිතව. විශේෂයෙන්ම ගංගා යමුනා ගන්ධයල් හෙවත් ගඟ දෙපස තැනිතලා වනරොද නිහඬ ජීවිතයක් ප්‍රාර්ථනා කරන්නා වූ අය සඳහා යහපත් වූ නවාතැන් පොළක්. විශේෂයෙන්ම අපි කලින් සඳහන් කළා වූ ගංගා යමුනා ගන්ධයල්, ඒ ගඟ දෙපස ඒ තැනිතලා වනරොද නිහඬ ජීවිතයක් ප්‍රාර්ථනා කරන අයගේ යහපත් නවාතැන් පොළ විදියට සඳහන් කරන්න පුළුවන්. මෙන්න මේ ඕනම කෙනෙකුට මේ කියන්නා භූමි භාගයේ පරිහරණය කරලා ඒ භූමි භාගය තුලින් ඕනම කෙනෙකුට තමන් දරන අදහසක් මතවාදයක් ඉදිරිපත් කිරීමේ අයිතිය තිබුණා. ඒ නිසා මෙන්න මේ කියන රාජ්‍ය තුල ලෝකේ වැඩිම ආගම් සංඛ්‍යාවක් බිහි වෙලා තියෙනවා. ලෝකේ වැඩිම ආගම් සංඛ්‍යාවක් බිහි වෙච්ච රාජ්‍ය විදිහට පුතේ අපිට හඳුන්වන්න පුළුවන් වෙනවා ඉන්දියාව. ඒතකොට ඉන්දියාවේ පුතේ එදත් අදත් ඒ කඳු සිකරවල වැඩ වාසය කරන තාපසයන්, ඒ වගේම තපස්වීවරු සහ ශ්‍රමණයන් ගත්තාම දසදහස් ගණනකින් යුක්තයි. ඊට අමතරව ආජීවක සම්ප්‍රදාය, පරිබ්‍රාජක සම්ප්‍රදාය, අචේලක සම්ප්‍රදාය, චාර්වක සම්ප්‍රදාය, ජටිල සම්ප්‍රදාය, නිගණ්ඨ සම්ප්‍රදාය සහ මුනි සම්ප්‍රදාය ආදී මෙන්න මේ අපි නම් සඳහන් කරපු සහ තව නම් සඳහන් නොකරපු ඒ සියලුම ශ්‍රමණ සම්ප්‍රදායන් ගණනාවක් බිහි වුණේ පුතේ මේ ඉන්දියාවේ. විශේෂයෙන්ම 550 ජාතක පොත් වහන්සේ, අපි කතා කරන බෞද්ධ සම්ප්‍රදාය තුල කතා කරන 550 ජාතක පොත් වහන්සේ, ඒ ඇතුළු බෞද්ධ සාහිත්‍ය තුලින් පැහැදිලි වෙන අටවිසි බුදුරජාණන් වහන්සේලා මේ සියලු දෙනාම බිහි වෙන්නේ ඉන්දියාවේ. මෙන්න මේ කරුණ නිසා අපි කියනවා ಭಾರತය කියලා කියන්නේ සුද්ධ දේශයක්. ඉරහඳ පවතින තුරු ಭಾರತයේ ආගමික සුවය කිසිදා බැහැර නොයන බව ඒකාන්තයි. මොකද මේක සුද්ධ භූමියක්. ඒ සුද්ධ භූමියේ කොයි මොහොතක ඒ ಭಾರತೀය සුද්ධ භූමිය කියලා අපි කියන්නේ මේ සුද්ධ භූමිය කියලා අපි කියන්නේ පුතේ මේ ආගම් ගණනාවක් ඒ වගේම බෞද්ධ සාහිත්‍යයට අදාළ ඒ තොරතුරු ගණනාවක් මේ තුල අන්තර්ගත වෙලා තියෙන නිසා. ඒ නිසා ඉරහඳ පවතින තාක්කල් ಭಾರತೀಯ ආගමික සුවය කිසිදා බැහැර වෙන්නේ නැහැ. ඒක ඒකාන්ත සත්‍යයක් බවට පත් වෙනවා. මෙන්න මේ ඉන්දියාව හඳුනා ගැනීමෙන් පස්සේ පුතේ මම දැන් බලාපොරොත්තු වෙනවා මේ ඉන්දියාවේ මුල්ම හිස්ටරි එක ගැන කතා කරන්න. මුල්ම ඉතිහාසාත්මක කතාව ඔබට පැහැදිලි කරන්න. ඉන්දියාවේ ප්‍රථම ඉතිහාසාත්මක කතාව. බලමු මොකද්ද කියලා.
ඉන්දියාවට ආර්යයන් පැමිණෙන්නේ ක්‍රිස්තු පූර්ව 1500 දී. ඉන්දියාවට ආර්යයන් පැමිණෙන්නේ ක්‍රිස්තු පූර්ව 1500 දී. මේ අය කොහේඳන්ද එන්නේ? මේ අය කොහේඳන්ද එන්නේ? ඒ තමයි රුසියාවේ ස්ටෙප්ස් කියන තනබිම් වල ඉඳලා තමයි එන්නේ. රුසියාවේ ස්ටෙප්ස් කියන තනබිම් වල ඉඳලා තමයි එන්නේ. රුසියාවේ ස්ටෙප්ස් කියන තනබිම් වල සිට පැහැපත් උස එඬේරුන් පිරිසක් වූ ආර්යයන් ඉන්දියාවට පැමිණීමත් සමගම ඉන්දියාවේ ඉතිහාසය ආරම්භ වෙනවා. සාමාන්‍යයෙන් ඉන්දියාවේ ඉතිහාසය අපි සාමාන්‍යයෙන් කියන්නේ රුසියාවේ ස්ටෙප්ස් තනබිම් වල ඉඳලා තමයි මේ උස එඬේර කණ්ඩායම ඇවිල්ලා අර ආර්යයන් විදියට පෙනී සිටලා ලංකාවේ ඉතිහාස කතාව ආරම්භ කරනවා. එයට පෙර ක්‍රියාත්මක වෙන්නේ ඔය කියන කාල පරාසයට පෙර ක්‍රියාත්මක වුණේ ප්‍රාග් ඓතිහාසික යුගය. ඒ කියන්නේ ක්‍රිස්තුපුර 1500ට කලින් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ක්‍රිස්තුපුර 1500ට කලින් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ඒ ප්‍රාග් ඓතිහාසික යුගය. ඒ නිසා ඒ ප්‍රාග් ඓතිහාසික යුගයට අදාළව තොරතුරු තමයි අපි මුලින්ම කියන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රාග් ඓතිහාසික යුගයට අදාළ තොරතුරු කිහිපයක් මුලින්ම දරුවන්ට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දියාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයයි. ඔන්න ඉන්දියාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වෙනවා නම් අයත් වන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය විතරයි. ඒ වගේම මේ ශිෂ්ටාචාරයට කියනවා පුතේ තව නමක් මොකද්ද? මොහෙන්දජාරෝ සහ හරප්පා ශිෂ්ටාචාරය. මොහෙන්දජාරෝ සහ හරප්පා ශිෂ්ටාචාරය කියලා කියනවා. මේ ශිෂ්ටාචාරය සොයාගෙන තියෙන්නේ 1922 දී. මේ ශිෂ්ටාචාරය මහා විශාල මේ ශිෂ්ටාචාරය සොයාගෙන තියෙන්නේ 1922 දී. සොයාගත්ත පුද්ගලයා විදිහට වාර්තා වෙන්නේ ආර්.ඩී. බැනර්ජි. එතකොට ආර්.ඩී. බැනර්ජි කියන මේ ඉතිහාසකරුවාගේ මූලිකත්වයෙන් තමයි 1922 දී මේ ශිෂ්ටාචාරය හොයාගත්තේ. මේ ශිෂ්ටාචාරය හොයා ගැනීමේදී මම බොහොම කෙටියෙන් කියන්නම්. මේ ශිෂ්ටාචාරය හොයා ගැනීමේදී විශේෂයෙන්ම ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ රේල් පාරවල් ටිකක් හැදුවා. ඒ රේල් පාරවල් හදන අවස්ථාවේදී ඒ අයට අසාමාන්‍ය ගඩොලක් හම්බ වෙලා තියෙනවා. ඒ ගඩොලේ හැඩය සාමාන්‍ය අපි භාවිතා කරන ගඩොල් වලට වඩා විශාලයි. ඒ නිසා මෙන්න මේක එවකට ඒ දුම්රිය මාර්ගයේ තැනීමේ කටයුතු වල නිරත වෙලා සිටපු ජෝන් කියන සේවකයා මේ තොරතුරු සඳහන් කරලා තියෙනවා. කොහොම වුණත් පුතේ ජෝන් කියන සේවකයා සඳහන් කරලා තියෙනවා. කොහොම වුණත් 1922 දී මේ ආර්.ඩී. බැනර්ජි බ්‍රහ්මන් බඩා කියන ස්ථානයේදී බෞද්ධ ස්තූපයක් කැණීම කටයුතු කරනවා. ඒ බෞද්ධ ස්තූපය පුතේ කැණීම කටයුතු කරනකොට එයාටත් හම්බ වෙනවා මේ අසාමාන්‍ය නගරයක නටබුන් මතුවෙන්න පටන් ගන්නවා. නැත්තම් හමු වෙන්න පටන් ගන්නවා. ඒ නටබුන් ඔස්සේ ඒ අය පරීක්ෂණ කළා. විශේෂයෙන් මේ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් විදිහට 1922න් පස්සේ අපි ඉන්දියානු ඉතිහාසයේ ක්‍රිස්තුපුර 1500කට එහා ඉතිහාසයක් කියන්න ගණන් හදන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව කුමක්ද? අවුරුදු 3000කට ආසන්න කාලයක් සමහරක් විට ඊට ආසන්න කාලයක් නිල වශයෙන් ගත්තාම අවුරුදු 1500කට ආසන්න කාලයක්
ඉන්දියානු භූමිය තුල සැඟවෙලා තිබුණා වූ ඓතිහාසික ඉතිහාසාත්මක ඒ කරුණ මතු කරන්නට ආර්.ඩී. බැනර්ජි සමත් වෙනවා. ඒ අනුව පුතේ මේ ශිෂ්ටාචාරය පිළිබඳව ප්‍රධාන සාධක අපිට මේ ආකාරයෙන් සඳහන් කරන්න පුළුවන්. පළවෙනි සාධකය තමයි ප්‍රධාන නගර. මේ ශිෂ්ටාචාරයේ ප්‍රධාන නගර විදිහට වාර්තා වෙන්නේ මොහෙන්දජාරෝ නගරයත් ඒ වගේම හරප්පා නගරයත්. මොහෙන්දජාරෝ නගරය සහ හරප්පා නගරය. සහ මෑතකදී සොයාගත්තා වූ රකීගාර්. මොහෙන්දජාරෝ හරප්පා සහ රකීගාර්. මේ ශිෂ්ටාචාරයේ මිනිස්සුන්ගේ ස්වභාවය ගත්තහම ඒ ස්වභාවය පිළිබඳව තොරතුරු විශ්ලේෂණය කරලා බලනකොට මේ අය කාල වර්ණයෙන් යුක්තයි. කළු පාටයි. නාස් පැතලි නාසයන් තමයි තියෙන්නේ. ඒ වගේම සාමාන්‍ය මිනිසුත් එක්ක ගත්තාම මිටි මිනිස්සු. ඒතර මානසික ස්වරූපය ගත්තාම කාල වර්ණයි, නාස් පැතලි, ඒ වගේ මිටි ස්වරූපයෙන් යුක්තයි. මෙන්න මේ ක්‍රමවේදයෙන් යුක්තයි ඒ යුගයේ මානවයාගේ ස්වභාවය. ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ අක්ෂර පිළිබඳව කතා කරනකොට පුතේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ තියෙන අක්ෂර වලට අපි කියන්නේ චිත්‍රාක්ෂර. එහෙම නැත්නම් රූපාක්ෂර. විශේෂත්වය තමයි මේ චිත්‍රාක්ෂර හෝ මේ රූපාක්ෂර තවමත් කාටවත් කියවන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා ඉන්දුනිම්න ශිෂ්ටාචාරය තවමත් පවතින්නේ අන්ධකාරයේ. ශිෂ්ටාචාරයේ සමාජීය ලක්ෂණ ගත්තහම පුතේ ශිෂ්ටාචාරයේ නාගරිකයි, ඒ වගේම මහල් නිවාස ඉදි කරලා තිබ්බා. හැමෝටම නෙවෙයි, මහල් නිවාස ඉදි කරලා තිබුණා. ඉතින් මෙන්න මේ ලක්ෂණ ටික දකින්න පුළුවන්කම ලැබුණා මේ සමාජ ක්‍රමයේ ඇතුලේ. නාගරික භාවය, ඒ වගේම මහල් නිවාස, ඒ වගේම පුලුල් මාවත්, ඒ වගේම මෙන්න මේ කියන කර්ම වලින් යුක්තයි. ඒ වගේම රාජ්‍ය ගත්තාම මාතෘ මූලික රාජ්‍යයක්, ඒ වගේම ස්ත්‍රීය ප්‍රධානත්වයට පත්වන රාජ්‍යයක්, ස්ත්‍රීය ප්‍රධානත්වයට පත්වන ශිෂ්ටාචාරයක් විදිහට තමයි අපි ඉන්දුනිම්න ශිෂ්ටාචාරය හඳුන්වන්නේ. මේ ශිෂ්ටාචාරයේ මිනිස්සුත් පුතේ කිසියම් ඇදහිම් කටයුත්තක් කළා. මේ අයගේ ඇදහිම් අතර තියෙනවා පුතේ මව්දෙවගණ වන්දනය, මහා පුරුෂ වන්දනය, ලිංග වන්දනය, වෘක්ෂ වන්දනය, නාග වන්දනය, මලවුන් වන්දනය, ගවයා වන්දනය සහ ත්‍රිමූර්තිය වන්දනය. මෙන්න මේ වන්දනා ක්‍රම ඇදහිම් විදිහට මේ සමාජයේ ජීවත් වුණා. මේ සමාජයේ ක්‍රියාත්මක වුණ ඇදහිම් ක්‍රම වන්දනා විදිහට. එතකොට මෙහිදී පුතේ මතක තියාගන්න ඕනි අපි මේවා එකින් එක විග්‍රහ කරන්න යන්නේ නැහැ. මව්දෙව්ගණ කියන්නේ මොකද්ද? මහා පුරුෂ වන්දනය කියන්නේ ලිංග වන්දනය, වෘක්ෂ වන්දනය කියන්නේ මොකද්ද? නාග වන්දනය කියන්නේ මොකද්ද කියන එක දිගට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි අවශ්‍ය තැන්වලදී ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පරිපාලනය ගත්තාම මේ ශිෂ්ටාචාරයේ පරිපාලනය ගත්තාම පුතේ පරිපාලනය පූජක පන්තියක් විසින් සිද්ධ කරන පරිපාලනයක්. පූජක පන්තියක් විසින් සිදු කරන පරිපාලනයක්. වෘත්තීන් විදිහට ගත්තාම පුතේ ගොවිතැන ප්‍රධානයි, සත්ව පාලනය, වෙළඳාම, දීවර කර්මාන්තය, පේෂ කර්මාන්තය, මෙන්න මේ ආදී දේවල් වෘත්තීන් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මේ ශිෂ්ටාචාරය බිඳවැටීමේ හේතුත් පොඩ්ඩක් කතා කරන්න වෙනවා. මේ ශිෂ්ටාචාරය බිඳවැටීමේදී විශේෂයෙන්ම ගම් වතුර උපද්‍රව, ඒ වගේම පස නිසරු වීම සහ ගිනි ගැනීම, ඒ වගේම වසංගත රෝග, මෙන්න මේ ලක්ෂණ තියෙනවා නම් පස නිසරු වෙනවා, ගම් වතුර උපද්‍රව, ගිනි ගන්නවා, වසංගත රෝග, මෙන්න මේ ලක්ෂණයන්ගෙන් යුක්ත වෙලා තමයි
ශිෂ්ටාචාරය පරිහානියටපත් වෙන්නේ පිරිහීමටපත් වෙන්නේ අවසානයේදී ක්‍රිස්තුපූර්ව 3000 දී ආරම්භ වෙච්ච ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ක්‍රිස්තුපූර්ව 1500 පමණ වන විට ක්‍රමයෙන් පරිහානියට පත්වන්න පටන් ගත්තා. විශේෂයෙන්ම රුසියාවේ ස්ටෙප්ස් තනබිම් වල සිට කයිබර් දුර්ගයේ ඔස්සේ ඉන්දියාවට පැමිණි ආර්යයන් අසුන්පිට වේගයෙන් පැමිණ යකඩ වලින් ඇන ඉන්දු නිම්න වාසීන්ට පහර දී ඉන්දියාව අත්පත් කරගත්තා. දැන් ඇත්තටම ගත්තොත් එහෙම මේ රුසියාවේ ස්ටෙප්ස් තෘණ භූමිය වල ඉඳලා කයිබර් දුර්ගයේ ඔස්සේ ඉන්දියාවට පැමිණි ආර්යයන් විශේෂයෙන්ම අසුන්පිට වේගයෙන් ඇවිල්ලා යකඩ වලින් ඇනලා ඉන්දු නිම්න වාසීන්ට පහර දීලා ඉන්දියාව අත්පත් කරගත්තා. ඉන්දියාව අත්පත් කරගත්තා. ඒ ඉන්දියාව අත්පත් කර ගැනීමත් එක්ක පුතේ. ඒ කියන්නේ ඉන්දු නිම්න වාසීන්ට පහර දීලා ඉන්දියාව අත්පත් කර ගැනීමත් එක්ක ඒ අය එතෙන් පටන් මේ රට ඉතිහාසය අලුතින් ලියවන්න ගත්තා. ඉන්දියාවේ ඉතිහාසය අලුතින් ලියවන්න පටන් ගත්තා. ඒ ඉන්දියානු ඉතිහාසය අලුතින් ලියවන්න පටන් ගත්තේ කොහොමද? ඒ ක්‍රිස්තුපූර්ව 3000 දී ආරම්භ වෙච්ච 1500 දී විනාශයටපත් වෙච්ච ඒ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ක්‍රමක්‍රමයෙන් පරිහානියටපත් වුණා. ඒ පරිහානියටපත් වීමේදී සහ එහෙම නැත්නම් විනාශයටපත් වීමේදී ප්‍රධාන ඉරණම් තුනකට ඉන්දු නිම්න වාසීන් ගොදුරු වුණා. මේ අයට පුතේ මෙන්න මේ ඉරණම් ටික උරුම වෙච්ච ඉරණම් ටිකක් බවට පත් වුණා. පළවෙනි එක තමයි මරණය. දෙවෙනි එක තමයි දකුණු ඉන්දියාවට පැන යාම. තුන්වෙනි එක තමයි ආර්යයන්ගේ දාසයන් හෙවත් අනාර්යයන් වීම. මෙන්න මේ ඉරණම් වලට ඉන්දු නිම්න වාසීන් ලක් වෙනවා. මරණයටපත් වෙනවා. එතකොට පුතේ මෙන්න මේ ඉරණම් තුනට ಭಾರತය ලක් වෙනවා. මරණයටපත් වීම, දකුණු ඉන්දියාවට පැමිණීම, ආර්යයන්ගේ දාසයන් එවත් අනාර්ය භාවයට පත්වීම. දැන් මරණයටපත් වුණා කිව්වාට පස්සේ ස්වදේශිකයන් ඝාතනයට ලක් වුණා. එතනින් එහා පරම්පරාව ගෙන යන්නට විදිහක් නැහැ. දකුණු ඉන්දියාවට පැනලා ගියා. ඉතින් ගොඩාක් වෙලාවට සඳහන් කරන තොරතුරු වලට අනුව දකුණු ඉන්දියාවට පැන ගිය අය වර්තමානයේදී එහි ද්‍රවිඩ ජනතාව විදිහට කල්යල් අරිනවා කියන එක අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ආර්යයන්ගේ දාසයන් එමත් අනාර්යයන් බවට පත්වීම. මෙන්න මේ ඉරණම් තුනටපත් වුණා. එකක් එක්කෝ කාලා මේ ඉරණම් තුනකටපත් වුණා. පළවෙනි එක තමයි මරණයටපත් වීම. දෙවෙනි එක තමයි දකුණු ඉන්දියාවට පලා යාම. තුන්වෙනි එක තමයි ආර්යයන්ගේ දාසයන් බවට පත් වෙන එක. ඉතින් මෙන්න මේ සිස්ටම් එකට අපි කියනවා මෙන්න මේ ඉතිහාස කතාවට මෙන්න මේ අවුරුදු 1500ක ඉතිහාස කතාවට අපි කියනවා ප්‍රාග් ඓතිහාසික යුගය නැත්නම් ප්‍රාග් ඓතිහාසික ಭಾರತයේ එහෙම නැත්නම් ඉන්දු නිම්න ශිෂ්ටාචාර යුගය කියලා. එහෙනම් මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාර යුගයෙන් පස්සේ ඉන්දියානු ඉතිහාසයේ හැඩය ටිකක් වෙනස් වෙනවා. ඉන්දියානු ඉතිහාසයේ හැඩය ටිකක් වෙනස් වෙනවා. ඒ ප්‍රාග් ඓතිහාසික ಭಾರತයට අදාළව පුතේ කතා කරපු ටික පැහැදිලිද? මම ඊළඟ කොටසට යන්න කලින් එන් ගැටලු මොනවා හරි තියෙනවද? තියෙනවා නම් අහන්න පුළුවන්. හරි නිහඬතාවයෙන් පෙනෙන්නේ එහෙම ගැටලු මුකුත් නැති බවයි. හරි අපි ඊළඟට එනවා ಭಾರತೀಯ ආර්ය ශිෂ්ටාචාරයේ ආගමික යුග ගැන පොඩි අදහසක් ගන්න. අපි දැන් සඳහන් කළා ඉන්දියානු ඉතිහාසය ආරම්භ වන්නේ
ආර්යයන් ඉන්දියාව අත්පත් කර ගැනීමෙන් පස්සේ. එතකොට ක්‍රිස්තු පූර්ව 1500 තමයි වර්ෂයේ විදියට සඳහන් කරන්නේ. එතෙන් සිට උන්වහන්සේගේ පහළ කියන්නේ එතෙන් සිට මෙතන පුතේ එන්න ඕනේ පොඩ්ඩක් මේ බුදුන් වහන්සේගේ පහළවීම දක්වා ඉන්දියාවේ ආගමික යුග මේ ආකාරයට දක්වනවා. බුදුන් වහන්සේගේ පහළවීම දක්වා. මොනවද මේ ආගමික යුග? ඍග් වෛදික යුගය. අපි ඒකට කියනවා බහුදේවවාදී යුගය කියලා. ඒ වගේම පශ්චාත් වෛදික යුගය අපි ඒකට කියනවා ඒක දේවවාදී යුගය කියලා. ඒ වගේම ආරණ්‍යක යුගය ඒකට අපි කියනවා අදේව යුගය. අදේව යුගය කියලා කියනවා. උපනිෂද් යුගයටත් ඒ නමින්ම ආමන්ත්‍රණය කරනවා. තප්පර දෙන්න පුතේ. ಭಾರತೀಯ ආර්ය ශිෂ්ටාචාරයේ ආගමික යුග පිළිබඳවයි පුතේ අපි කතා කරමින් ඉඳී. ඒතකොට පැහැදිලිව මතක තියාගන්න ඕනේ ප්‍රාග්ඓතිහාසික ಭಾರತයට අයිති වෙන්නේ ක්‍රිස්තුපූර්ව 3000 සිට 1500 දක්වා කාල පරාසය. එතෙන් පටන් 1500 සිට ක්‍රිස්තු වර්ෂ 1250 දක්වා කාල පරිච්ඡේදයේ ඍග් වෛදික යුගය. ක්‍රිස්තු පූර්ව 1250 සිට 1000 දක්වා අතර කාල පරිච්ඡේදයට අපි කියනවා පුතේ මොකද්ද? පශ්චාත් වෛදික යුගය. මම විෂය නිර්දේශයේදී කතා පැහැදිලි කියන්නේ හඳුන්වා දුන්නු වර්ණ ධර්ම, ස්වධර්ම, ආපත් ධර්ම, යාගය මේ සියලු දේවල් මෙන්න මේ කියන්නා වූ ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම සියල්ලම බිහි වෙන්නේ ಭಾರತೀಯ ආර්ය ශිෂ්ටාචාරයේ ආගමික යුග තුල පශ්චාත් වෛදික යුගයේ අන්නේ කාලේ ක්‍රිස්තු පූර්ව 1250 දහසත් අතර කාල පරිච්ඡේදයේදී තමයි පුතේ අර කිව්වා වූ ස්වධර්ම ටික, ආපත් ධර්ම ටික, ආශ්‍රම ධර්ම ටික, යාගය පිළිබඳව මෙන්න මේවා ගැන කියන්න. මෙන්න මේවා සියල්ලම නිර්මාණය වෙන්නේ මේ යුගයේදී. ඒ නිසා ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම බිහි වෙච්ච යුගය තමයි පශ්චාත් වෛදික යුගය. ක්‍රිස්තු පූර්ව 1250 දහසත් අතර කාල පරිච්ඡේදයක් ඒ අතර ගත වෙනවා. ඉන්පසු ක්‍රිස්තු පූර්ව දහසත් ක්‍රිස්තු පූර්ව 450 අතර කාල පරාසය ඒ අපි හඳුන්වනවා ආරණ්‍යක යුගය කියලා. ක්‍රිස්තු පූර්ව 750 500 අතර කාල පරිච්ඡේදය අපි හඳුන්වනවා උපනිෂද් යුගය කියලා. උපනිෂද් යුගය අපි එනම් පොඩ්ඩක් බලමු. ඍග් වෛදික යුගය එහෙම නැත්නම් මේ බහුදේවවාදී යුගය කියන්නේ මොකක්ද? මොන වගේ හැඩයක් තියෙන එකක්ද කියලා. ಭಾರತයේ ආර්ය ඉතිහාසයේ
ප්‍රථම යුගය රෙග් වෛදික යුගයේ විදියටයි හඳුන්වන්නේ. ඉන්දියාව ආක්‍රමණය කළ ආර්යයන් ඉන්දු නිම්න ජනතාව මරලා දාලා කොටසක් තමාගේ දාසයන් වශයෙන් තෝරගෙන වයඹදිග ಭಾರತයේ ගංගා පහක් ගලා බසින්නා වූ පංච ආබ් කියන ප්‍රදේශයේ හෙවත් පංජාබ් ප්‍රදේශයේ පදිංචි වෙනවා. එහෙනම් මතක තියාගන්න ඕනි වයඹදිග ಭಾರತයෙන් ආපු මේ ආක්‍රමණික ආර්යයන් ඒ ආක්‍රමණික ආර්යයන් ඉන්දියාව ජයග්‍රහණය කරලා ඉන්දියාව අත්පත් කරගන්න. ඒතර ඉන්දියාව අත්පත් කරගත්තාම විශේෂයෙන්ම ඒ අයගේ ප්‍රධාන පදිංචි ස්ථානය බවට පත් වෙන්නේ වයඹදිග ಭಾರತයේ ගංගා පහක් ගලා බසින්නා වූ පංච ආබ් කියන ප්‍රදේශය. පංච ආබ් කියන්නේ ගංගාවට, පංච කියන්නේ පහයි. ඒක පස්සේ කාලේදී භාෂාවේදී වෙනස් වෙලා තියෙනවා පංජාබ් කියලා. පංජාබ්. නිසා පංජාබ් ප්‍රදේශයේ තමයි ඒ අය පදිංචි වෙලා තියෙන්නේ. මේ කාලේ සමාජයේ පුතේ පොදු ලක්ෂණ කිහිපයක් තියෙනවා. අපි බලමු චුට්ටක් මොනවද මේ සමාජයේ පොදු ලක්ෂණ කියලා. මේ සමාජයේ පුතේ පොදු ලක්ෂණ අතර පළවෙනි ලක්ෂණය තමයි ග්‍රාමීය ශිෂ්ටාචාරයක් වීම. මේ ශිෂ්ටාචාරය ගත්තාම නාගරික ශිෂ්ටාචාරයක් නෙවෙයි. මේ ශිෂ්ටාචාරය ග්‍රාමීය ශිෂ්ටාචාරයක්. හැබැයි මතක තියාගන්න ඕනි මේ ශිෂ්ටාචාරය ග්‍රාමීය ශිෂ්ටාචාරයක් විදිහට මතක තියාගන්න ඕනි. හැබැයි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය නාගරික ශිෂ්ටාචාරයක්. එතන මේ නිවෙස්වල ස්වභාවය කියනවා කොළ අතු සෙවිලි කළ මැටි ගැසූ නිවෙස්වල වාසය කර තිබේ. එතන මේ අය වාසය කරලා තියෙන්නේ කොළ අතු සෙවිලි කරපු ඒ වගේම කටුවැටි ගහපු නිවෙස්වල තමයි මේ ප්‍රදේශයේ බාර මිනිස්සු නිවෙස්වල වැඩ කටයුතු කරගත්තේ. ඒට අමතරව මේ කාලේදී පුතේ පරිපාලනයේ පැත්තෙන් ගත්තාම මේ ගෝත්‍රික පරිපාලනයක් තමයි තිබුණේ. ගෝත්‍රික පරිපාලනය. විශේෂයෙන්ම ගොවිතැන, සත්ව පාලනය සහ වෙළඳාම. ගොවිතැන, සත්ව පාලනය සහ වෙළඳාම මේ යුගයේ මිනිස්සුන්ගේ ප්‍රධාන රැකියාව බවට පත් වුණා. ආගමික වශයෙන් ගත්තාම ස්වභාවික වස්තු වන්දනාමාන කිරීම මේ යුගයේ දකින්න පුළුවන්කම ලැබුණා. ස්වාභාවික වස්තු වන්දනාමාන කරනවා. ඒ ස්වභාවික වස්තු වන්දනාමාන කිරීමේදී ඉන්ද්‍ර වරුණ යම කියන ඒ ස්වභාවිකත්වය දේවත්වයට ආරෝපණය කරලා තියෙනවා. ඒ වගේම රාත්‍රී උෂස් අරණානි මෙන්න මේ කියන දේවතාවියන්ද මේ යුගයේ මේ කාල පරිච්ඡේදය තුල ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට පුතේ මතක තියාගන්න ඕනි ඉන්ද්‍ර වරුණ යමාග්නි ඒ වගේම රාත්‍රී උෂස් අරණානි මෙන්න මේ දෙවි දේවතාවුන් වහන්සේලා සමූහයක් වන්දනාවට පාත්‍ර වුණා. ඒ නිසා මේ යුගය හඳුන්වනවා බොහෝ දෙවිවරු වන්දනාවට පාත්‍ර කරපු එහෙම නැත්නම් ස්වභාවික වස්තු දේවත්වයට ආරෝපණය කරපු යුගයක් විදිහට මේ කාල පරිච්ඡේදය හඳුන්වන්න පුළුවන්. මේ කාල පරිච්ඡේදයේ තුල පුතේ අපිට පැහැදිලිව පේනවා මේ මිනිස්සුන්ට දේවාල තිබුණේ නැහැ. ඒ වගේම පූජක පන්තියක් ඉඳියේ නැහැ. දේවාල තිබුණේ නැහැ, පූජක පන්තියක් ඉඳියේ නැහැ. ඒ වගේම ස්වාමියා සහ භාර්යාව නිවසේ උදුනට පූජා ද්‍රව්‍ය දමමින්
දෙවියන් වන්දනාමාන කිරීම මේ යුගයේ දකින්නට පුළුවන්කම ලැබුණා. ඒ වගේම ස්ත්‍රී පුරුෂ සම තත්වයේ තැබීම. ස්ත්‍රී පුරුෂ සම තත්වයේ තැබීමත් මේ යුගයේ දකින්න පුළුවන්කම ලැබුණා. ස්ත්‍රී පුරුෂ සම තත්වයේ තැබීම. ඉතින් මෙන්න මේ ආදී කාරණාත් එක්ක ගත්තට පස්සේ පුතේ අපිට පේනවා ಭಾರತೀಯ ශිෂ්ටාචාරයේ ආගමික යුග පරිශීලනය කරනකොට අපිට පේන දේ තමයි ඍග්වෛදික යුගය බොහෝ දෙවිවරු වන්දනාමාන කරමින් ගත කරපු කාල පරිච්ඡේදයක් තමයි ඒ තුළ අන්තර්ගත වෙන්නේ. මේන් පැහැදිලි වන්නේ ಭಾರತೀಯ ආර්යයන්ගේ ප්‍රථම කාලය වූ ඍග්වෛදික යුගයේ සරල ජීවන රටාවක් ක්‍රියාත්මක වූ බවයි. එසේම මෙකල චතුර්වේදයේ පළවෙනි ග්‍රන්ථය වූ ඍග්වේදය නිර්මාණය වී. ඉතින් සමස්තයක් විදිහට ගත්තාම මේ යුගයේදී අපිට පේනවා මේ සරල ජීවන රටාවක් ක්‍රියාත්මක වෙච්ච බව. සරල ජීවන රටාවක් ක්‍රියාත්මක වුණා. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ චතුර්වේදයේ පළවෙනි ග්‍රන්ථය වන්නා වූ ඍග්වේදයත් නිර්මාණය වෙන්නේ මේ කාල පරාසය තුල ක්‍රිස්තු පූර්ව 1500ත් 1250ත් අතර කාල පරාසය තුල. එතකොට මේ චතුර්වේදයේ පළවෙනි ග්‍රන්ථයේ විදිහට වාර්තා වෙන්නේ පුතේ ඍග්වේදය තමයි පළවෙනි ග්‍රන්ථයේ විදිහට වාර්තා වෙන්නේ. ඒ වගේම දෙවෙනි ආගමික යුගය තමයි ඒකදේවවාදී යුගය. එහෙම නැත්නම් පශ්චාත් වෛදික යුගය. ඒකදේවවාදී යුගය එහෙම නැත්නම් පශ්චාත් වෛදික යුගය. මෙන්න මේ පශ්චාත් වෛදික යුගයේදී බොහෝ කටයුතු කරුණු කාරණා ගණනාවක් සිද්ධ වෙනවා. මේ යුගයේදී අවශ්‍ය කරන කොටස් ටික අපි මේ ආකාරයේ මූලික ලක්ෂණ විදිහට පෙළගස්සනවා. සමස්ත ಭಾರತය පුරා ආර්යයන් පැතිරෙයි. සමාජය චතුර්වර්ණයකට එනම් බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර වශයෙන් බෙදුනි. අපි දකිනවා මේ යුගයේදී සමස්ත සමාජය පුරාම ආර්යයන් පැතිරගෙන යනවා. ඒ නිසා සමස්ත සමාජයම චතුර්වර්ණයකට බෙදෙනවා. ඒතර සමස්ත සමාජයේම බෙදපු චතුර්වර්ණය තමයි බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය සහ ශුද්‍ර. මෙන්න මේ ලක්ෂණ දකින්න පුළුවන්කම ලැබෙනවා බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර. ඒ වගේම මේ සමාජය තුල පීතෘ මූලික සමාජයක් දකින්න පුළුවන්කම ලැබෙනවා. දැන් අපි දැක්කේ ඍග්වෛදික යුගයේ පීතෘ මූලික සමාජයක් නෙමෙයි අපි දැක්කේ මාතෘ මූලික සමාජයක්. හැබැයි මේ යුගයේදී කෙලින්ම පීතෘ මූලික සමාජයක් බවට පත් වෙනවා. ඒ අනුව ස්ත්‍රිය පහත් තත්වයට වැටෙනවා. ඒ වගේම බ්‍රාහ්මණ ආධිපත්‍ය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන්න ගන්නවා. බ්‍රාහ්මණ ආධිපත්‍ය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන්න ගන්නවා. ඒ වගේම මේ කාල පරාසය තුල තමයි පුතේ රාජාණ්ඩු සහ ගණතන්ත්‍ර ආණ්ඩු පිළිබඳව නිර්මාණය වන්නේ ගොඩ නැගෙන්නේ මේ කාල පරාසය තුලදී. ඒ වගේම මහා බ්‍රහ්ම පදනම් කරගත්තා වූ ඒකදේවවාදයක් මේ යුගයේ දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අහිංසකව පැවති යාගය සත්ව බිලි පූජා සහිත තැනක් බවට පත් වෙනවා. ඒ වගේම
විවිධ කර්මාන්ත නිසා ආර්ථිකයේ දියුණු භාවයටත් පත් වෙලා තියෙනවා. විවිධ කර්මාන්ත නිසා ආර්ථිකයේ දියුණු විය අනාර්ය ජනයා සුද්‍රයන් වී සමාජ නින්දාවට පත් විය. ඒ ආකාරයට තමයි ඒකදේවාදී යුගයේ එහෙම නැත්නම් පශ්චාත් වෛදික යුගයේ පශ්චාත් වෛදික යුගයේ කටයුතු කරන්නට ඉදලා තියෙනවා. මේ අනුව පැහැදිලි වන්නේ ආර්යයන්ගේ දෙවැනි යුගය වූ බ්‍රාහ්මණ යුගය සංකීර්ණ සමාජ තත්වයකින් යුක්ත වූ බවයි. එනිසා මෙන්න මේ කරුණු වලට අනුගතව කටයුතු කරන්නට සිද්ධ වෙලා තියෙනවා මෙන්න මේ කරුණු වලට අනුගතව. ඒ නිසා යම් යම් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඊළඟ යුගයේ බවට පත් වෙන්නේ ආරණ්‍යක යුගය. ආරණ්‍යක යුගය. දැන් පුතේ මේ ආරණ්‍යක යුගය ගත්තාම මේ යුගය අදේව යුගයේ වශයෙන් හඳුන්වනවා. මොකද දෙවියන් පිළිබඳව සංකල්පයන් සම්පූර්ණයෙන්ම බැහැර දාලා. එනිසා මේ යුගය දෙවියන්ට විරුද්ධව ගොඩනැගුණු ව්‍යාපාරයක් ගොඩනැගුණු යුග කාල පරාසයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම වේදාන්ත යුගයේ විදිහට හඳුන්වන්න පුළුවන්. එහෙනම් ආරණ්‍යක යුගය අදේවවාදී යුගයක් විදිහට කියන්නත් පුළුවන්. ඒ වගේම වේදාන්ත යුගයේ විදිහට කියන්නත් පුළුවන්. අයි ඒකේ අදහස තමයි මේ කාල පරාසයේදී ආරණ්‍යක යුගයේදී වේදේ අවසාන යුගය විදිහට සඳහන් කරලා තියෙනවා. වේදේ අවසාන යුගයේ විදිහට. ඒ වගේම බ්‍රාහ්මණ ආධිපත්‍යයෙන් යුතු හිංසාවාදී යාගයේ බැහැර කරමින් විකල්ප ආගමික කණ්ඩායමක් ලෙස මේ කාලයේදී බිහි වුණා. එනිසා මේ කාලයේදී සමස්තයක් විදිහට හඳුන්වපු නාමයන් බවට පත්වන්නේ ශ්‍රමණ, සමන, සමනකා මෙන්න මේ ආදී නාමයන් හඳුන්වනවා. ශ්‍රමණ කියලා හඳුන්වනවා, සමන කියලා හඳුන්වනවා, සමනකා කියන ආදී නාමයන්ගෙන් හඳුන්වන්නට යෙදෙනවා. ඉතින් මේ අයගේ ප්‍රධාන ලක්ෂණය විදිහට වාර්තා වෙන්නේ සඳහන් වෙන්නේ ප්‍රධාන කියන්නේ ඔවුන්ගේ ප්‍රධාන ලක්ෂණයන් විදිහට වාර්තා වෙන්නේ මෙන්න මේ අපි මතු කියවන කාරණා ටික. පළවෙනි එක තමයි බ්‍රාහ්මණ නීති ධර්මයන්ගෙන් යුතු සමාජයේ මගහැර දමා වනගත වීම. ආරණ්‍ය යුගයේදී අර ශ්‍රමණ සම්ප්‍රදායේ තියෙන විශේෂත්වයක් විදිහට සඳහන් කළා. මොකද්ද? බ්‍රාහ්මණ නීති ධර්මයන්ගෙන් යුතු සමාජය මගහැර දමා ජීවත් වන්නට. ඒක මේ යුගයේ තිබිච්ච විශේෂත්වයක්. ඒ වගේම මහා බ්‍රහ්ම සංකල්පය නොපිළිගැනීම. මේ යුගයේ ජීවත් වෙච්ච කිසිවෙකුත් මේ දේශනා පර්යාය තුළ ඉන්න කිසි කෙනෙකු මහා බ්‍රහ්ම සංකල්පය පිළිගත්තේ නැහැ. ඒ වගේම යාගය පිළිගත්තේ නැහැ. ඒ වගේම චතුර්වේදය පිළිගත්තේ නැහැ. මෙම ශ්‍රමණයන් බහුභාණ්ඩික බව අතහැර දමා තිබේ. මේගොල්ලෝ ගොඩාක් මේ අර බහුභාණ්ඩික ස්වරූපයෙන් අයින් වෙලා තියෙනවා. ස්ත්‍රීන් සමග සබඳතාවයන්ගෙන් බැහැර වෙලා තියෙනවා. ස්ථිර නිවාස නොමැති නිසා අනගාരിക තත්වයටත් පත් වෙලා තියෙනවා. එසේම අත්කිලමතානුයෝගීව එනම් කයට දුක් දෙමින් සත්‍ය විමුක්තිය සොයාගෙන තියෙනවා. ඉතින් සත්‍ය කියන්නේ මොකද්ද? විමුක්තිය කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව ගත්තොත් එහෙම ඒ සියල්ල පිළිබඳව ඒ සත්‍ය විමුක්තිය පිළිබඳව සම්පූර්ණයෙන්ම
ගොඩනැගෙන කාල පරාසයක් විදිහට ආරණ්‍යක යුගය සඳහන් කරන්න පුළුවන්. ආරණ්‍යක යුගය. දැන් පුතේ උපනිෂද් යුගය ගත්තාම උපනිෂද් යුගය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ශ්‍රමණයන් දාර්ශනික වෙච්ච කාල පරාසයේ විදිහට. ශ්‍රමණයන් දාර්ශනික වෙච්ච යුගයේ විදිහට තමයි පුතේ අපි හඳුන්වන්නේ උපනිෂද් යුගය. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනි ශ්‍රමණයන් අනුක්‍රමයෙන් දාර්ශනිකත්වය කරා ගිහිල්ලා ඒ තුල ගොඩනංවන ලද සමාජ ආගමික ලක්ෂණ ටික තමයි ඔය තියෙන්නේ. මෙතනින් ඔබට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට දැන් බලන්න ඉන්දියාවේ දාර්ශනිකම අවස්ථාව උපනිෂද් යුගය, ඒ වගේම ශ්‍රමණයන් අනුක්‍රමයෙන් දාර්ශනිකත්වය කරා ගමන් ගත්තා. ඒ නිසා මේ සමාජය තුල පහත ලක්ෂණ ඇති වුණා. පළවෙනි එක තමයි මේ සමාජය තුල ජීවත් වෙච්ච බ්‍රාහ්මණ අය ඉන්නවනේ පුතේ. ඒ බ්‍රාහ්මණ අය මේ සමාජය තුල ජීවත් වෙච්ච මේ බ්‍රාහ්මණ අයට විරුද්ධව ගොඩනැගෙන ශ්‍රමණ සම්ප්‍රදාය භාවනාවට අනුගත වුණා. භාවනාව ප්‍රධාන ලක්ෂණය බවට පත් කරගත්තා. ප්‍රධාන ලක්ෂණය බවට පත් කරගත්තේ භාවනාව. එහෙනම් ශ්‍රමණයන් භාවනාවට අනුගත වීම, භාවනාවට අනුගත වීමත් එක්ක පුතේ ඊළඟට ගොඩනැගෙන එක තමයි චිත්ත ඒකාග්‍රතාවයේ බිහි වෙනවා. චිත්ත ඒකාග්‍රතාවයේ බිහි වෙනවා. චිත්ත ඒකාග්‍රතාවයේ බිහි වුණාම ප්‍රාතිහාර්ය පෑමේ ශක්තිය ඇති වෙනවා. එහෙනම් ශ්‍රමණයන් භාවනාවට අනුගත වීම, ඒ වගේම චිත්ත ඒකාග්‍රතාවයට පත්වීම නැත්නම් බිහිවීම, සමත භාවනාවෙන් ප්‍රාතිහාර්ය ශක්තිය ඇතිවීම, සමත භාවනාවෙන් ප්‍රාතිහාර්ය ශක්තිය ඇතිවීම, මෙන්න මේ ලක්ෂණ දකින්න පුළුවන්කම ලැබුණා. ඊට අමතරව පොදුවේ මේ කාලේ ජීවත් වෙච්ච උපනිෂද් මුනිවරු මේ කාලේ ජීවත් වෙච්ච උපනිෂද් මුනිවරු ප්‍රාර්ථනා තුනක් බිහි කළා. උපනිෂද් මුනිවරු ප්‍රාර්ථනා තුනක් බිහි කළා. ඒ ප්‍රාර්ථනා තුන මොනවද? පළවෙනි ප්‍රාර්ථනාව තමයි මා අන්ධකාරයෙන් ආලෝකය කරා යේවා. ඒ උපනිෂද් මුනිවරු ප්‍රාර්ථනා කරපු ඒ ප්‍රාර්ථනා තුනෙන් පළවෙනි එක තමයි මා අන්ධකාරයෙන් ආලෝකය කරා යේවා. ඒ කියන්නේ අන්ධකාරයෙන් ආලෝකය කරා ගමන් කරන්නට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න කියලා කියනවා. අනිත් එක තමයි මා අසත්‍යයෙන් සත්‍ය කරා ඒවා. මා අසත්‍යයෙන් සත්‍ය කරා ඒවා. ඒ වගේම මා මරණයෙන් අමරණීයත්වයේ කරා ඒවා. එතකොට උපනිෂද් මුනිවරු සිදු කළ ප්‍රාර්ථනා තුන තමයි සමත භාවනාවෙන් ප්‍රාතිහාර්ය ශක්තිය ඇති වෙනවා කියන එක. ඒ වගේම පොදුවේ ගත්තාම උපනිෂද් මුනිවරු ප්‍රාර්ථනා තුනක් බිහි කරගත්තා කියන එක. එනම් පළවෙනි එක තමයි මා අන්ධකාරයෙන් ආලෝකය කරා ඒවා නැත්තම් පැමිණේවා. අසත්‍යයෙන් සත්‍ය කරා ඒවා. මට අසත්‍යයෙන් සත්‍ය කරා යොමු වෙන අවස්ථාව ලැබේවා. ඒ වගේම මා මරණයෙන් අමරණීයත්වයේ කරා ඒවා. මෙන්න මේ ප්‍රාර්ථනාවන් උපනිෂද් මුනිවරු විසින් සිද්ධ කරලා තියෙනවා. උපනිෂද් යුගයේදී ශ්‍රමණයන් දාර්ශනික වුණ අනුක්‍රමයෙන් තවත් ශ්‍රමණයන් එකතු වෙන්න ගත්තා. ඒ අය භාවනාවට අනුගත වුණා. චිත්ත ඒකාග්‍රතාවයේ බිහි වුණා. ඒ වගේම සමත භාවනාවෙන් ප්‍රාතිහාර්ය පෑමේ හැකියාවක් ලැබුණා. ඉතින් මේ සමස්තය එකතු කරලා ගත්තට පස්සේ අපිට පේනවා උපනිෂද් යුගය කියලා කියන්නේ ශාසනික ඉතිහාසය තුළ වැදගත්ම කාල පරිච්ඡේදයක්. මේ වූ කලී ಭಾರತයේ දාර්ශනිකත්වයට ගමන් කිරීමයි.
දැන් මෙතනින් එහාට අපි කතා කරන දේවල් ಭಾರತයේ ධාර්මිකත්වයට කියන්නේ ಭಾರತයේ දාර්ශනිකත්වයට ගමන් කළා. විශේෂයෙන්ම ආජීවක පරිබ්‍රාජකව ඒ වගේම ෂඩ් ශාස්ත්‍රූවරු මුනිවරු ජටිලවරු මෙන්න මේ දෙසටක් ආගමික සංකල්ප මේ කාලයේදී බිහි වුණා. ප්‍රධාන වශයෙන් මේ මාන්ධකාරයෙන් ආලෝකේ කරා ඒවා මා අසත්‍යයෙන් සත්‍ය කරා ඒවා මා මරණයෙන් අමරණීයත්වය කරා ඒවා මෙන්න මේ දාර්ශනික සංකල්ප ටික මේ කාලයේදී බිහි වුණා. මෙකල සිද්ධාර්ථ ගෞතමයාණෝ බිහි වූසේක. ඒතර මේ කාලයේදී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේත් මේ කාලයේදී බිහි වුණා. උන්වහන්සේ සමකාලීන ආගමික සම්ප්‍රදායන් අත්විද. එයින් පසු සමත භාවනාවෙන් විදර්ශනා භාවනාවට ගමන් කළ අවසානයේ ආසවක්ඛ්‍ය ඥානය ලබලා අරහත් ඵලය සාක්ෂාත් කරගත්තා. මේ නිසා බුදුන් වහන්සේගේ බිහිවීම කියලා කියන්නේ ඉන්දියානු ක්‍රම විකාශනයක ශ්‍රේෂ්ඨතම ප්‍රතිඵලයසේ අවධාරණය කරන්න පුළුවන්. එනිසා උපනිෂද් යුගයේදී තමයි පුතේ මතක තියාගන්න මම මේවා ඉදිරියේදී පාඩම් වලදී තවත් විස්තර කරනවා. උපනිෂද් යුගයේදී තමයි ආජීවක පරිබ්‍රාජක සත්‍ශාස්ත්‍රවරු මුනි ජටිල ආදී දෙසටක් ආගමික සංකල්ප පිළිබඳව මේ කාලයේදී ඇති වෙනවා. ඒ වගේම සිද්ධාර්ථ කුමාරයාගේ බිහිවීම මේ කාලයේදී සිද්ධ වෙනවා. ඉතින් පසු කාලීනව බුද්ධත්වයට පත් වෙලා විදර්ශනා භාවනාව ඔස්සේ බුද්ධත්වයට පත් වෙලා ආසවක්ඛ්‍ය ඥානය ලැබලා අරහත් ඵලය ලබා ගත්තා. ඉතින් සමස්තයක් විදිහට ගත්තාම උපනිෂද් යුගයේදී අපිට පේනවා බුදුන් වහන්සේත් මේ කියන සිස්ටම් එක ඇතුලේ කටයුතු කළා පසුව වෙනස් වෙච්ච ස්වභාවයක්. ඒ නිසා අපිට පේන උපනිෂද් යුගය කියලා කියන්නේ ඉන්දියාවේ ආගමික ක්‍රම විකාශනයක ශ්‍රේෂ්ඨතම ප්‍රතිඵලයේ විදිහට පුතේ අපිට අවධාරණය කරන්න පුළුවන්. මෙන්න මේ ටික තමයි අපිට කතා කරන්න තියෙන ප්‍රවේශයේ විදිහට මතක තියාගන්න ඕනි. මම නැවතත් ආපහු පොඩි මතක් කිරීමක් කරනවා. මෙතන තියෙනවා පුතේ ප්‍රධාන යුග හතරක්. ඒ ප්‍රධාන යුග හතරේ ඍග්වෛදික යුගය තුල අපිට යාගයේ පුංචි පුංචි ලක්ෂණ මතුවෙනවා. හැබැයි මහා යාග තැනට ඒ මහා යාග බිහිවීම දක්වා ඒ කතාවක් අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඍග්වෛදික යුගයේදී අපිට අර ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම වලට අදාළ ඒ යම් දේවල් බිහිවීමේ මූලික අඩිතාලම සමහරක් විට වැටෙන්න ඇති. හැබැයි සමස්තයක් විදියට ගත්තාම පශ්චාත් වෛදික යුගයේදී තමයි අර කිව්වා වූ බ්‍රාහ්මණ ඉගැන්වීම් ටික අපිට දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම ආරණ්‍යක යුගයේදී අර ශ්‍රමණ සම්ප්‍රදාය බිහිවීම අපි දකින්න පුළුවන්කම ලැබෙනවා ಭಾರತೀಯ අර බ්‍රාහ්මණ වර්ණයට විරුද්ධව. උපනිෂද් යුගයේදී අපි දකිනවා ඒ ශ්‍රමණයන් දාර්ශනිකත්වයට පත් වෙලා අති විශිෂ්ට ඉගැන්වීම් සමුදායක් සමාජගත කරන විශේෂයෙන්ම ගෞතම බුදුන් වහන්සේ. ඉතින් මෙන්න මේ මූලික හැඩතලය හතර ඔස්සේ තමයි අපිට සමස්ත ಭಾರತೀಯ ඉතිහාසයට අදාළ සියලු දේවල් ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් පුතේ මම අද පැහැදිලි කරන්නට යෙදුනේ විෂය නිර්දේශය පැහැදිලි කළා. ඒ වගේම බුදුන් වහන්සේ උපන්නා වූ ඒ ಭಾರತය ගැන පොඩි හැඳින්වීමක් කළා. ඒ වගේම ඉන්පසු ಭಾರತೀಯ ශිෂ්ටාචාරයේ ආගමික යුග සහ ඒවා බෙදෙන ආකාරය සහ ඒ තුල ක්‍රියාත්මක වන්නා වූ මූලික ලක්ෂණ පිළිබඳව ඔබව දැනුවත් කළා. මේ කතා කරපු ටික පුතේ පැහැදිලිද? මේ තුලින් මොනවාරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් දරුවන්ට අහන්න පුළුවන්.
පුතේ මොකෝ කියන්නේ මේ කතා කරපු ටික මොනවාක්ද තේරුම් කරගන්න ඕන තැනක් තියෙනවද? එහෙමකුත් ප්‍රශ්න නෑ සර්. පුතේ පැහැදිලි නෑ මට. පැහැදිලි සර් එහෙමකුත් ප්‍රශ්නයක් නෑ. ඉතින් පාඩම් කරන්නම තමයි තියෙන්නේ. ඒක ඉතින් මතක තියාගන්න. ඔව්. ඔව් පාඩම් කිරීම තමයි අපිට ඉස්සරහට කරගන්න තියෙන්නේ. මේ අපි මේ ඉදිරියේදී අපි ලබා දෙන නෝට් වල දැන් මම මේ ආරම්භය සහ මේ ප්‍රවේශයේ විදියට ගත්ත නෝට් එක මේ තියෙන්නේ. ඉදිරියේදී තියෙන නෝට් වල ඔබට මේ ඉලක්ක කරලා දෙන්නවා. අපි අනවශ්‍ය දේවල් අයින් කරලා ඔබට පාඩම් කරන්නටම අවශ්‍ය ටික අපි මේ නෝට් වල ලබා දෙන්න බලාපොරොත්තු වෙන ඉතාමත්ම කෙටියෙන් අපි මේ නෝට් ඔබට ලබා දෙනවා මේ සිලබස් එකට අදාළව. ඉතින් අපි පැහැදිලි කරගන්න ඕනි ඒ පාඩම් මාතෘකාව ඔස්සේ අපි කොහොමද පාඩම් වැට්ටි කරගන්නේ කියන එක. ඉතින් ඊළඟ දවසේ එහෙනම් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා පළවෙනි පාඩමට අදාළව ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම සහ ඔය ශ්‍රමණ ගුරුකුල කියන කොටස් ටික ඊළඟ දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ දවසේ සිට වැඩියෙන් ඔබට මීට අදාළ සිලබස් එකට අදාළ කරුණු පැහැදිලි කරමින් විග්‍රහ කර දෙමින් වැඩියෙන් ඔබට පාඩම් මාතෘකා ටික අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් පුතේ මම විශ්වාස කරනවා සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාටම අවබෝධයක් ලැබෙන්නේ නැති බෞද්ධ ශිෂ්ටාචාරය විෂය නිර්දේශය සහ අනතුරුව බුදුන් වහන්සේ උපන් ඒ දේශය සහ උන්වහන්සේ බිහිවීම සහ ඊට අදාළ වන්නා වූ ಭಾರತೀಯ ආර්ය ශිෂ්ටාචාරයේ ආගමික යුග පිළිබඳ ඔබට අවබෝධයක් ලැබෙන්නේ නැති. දැන් අපි මේ රෙකෝඩින් එක සමූහයට මුදා හරිනවා. ඒ සමූහයට මුදා හැරියාම ඒකත් කියවලා ඒකත් බලලා යම්කිසි දරුවෙක් අදහසක් විදිහට ගන්නවා නම් බෞද්ධ ශිෂ්ටාචාරයේ විශේෂකය මාත් කරන්න ඕනි කියලා. ඉතින් අපි සියලු දෙනාටම ආයාචනා කරනවා ආරාධනා කරනවා පහසු විෂයක්. ඒ නිසා මේ පහසු විෂය ඊටාත්ම පහසුවෙන් සමත් වෙන්න පුළුවන් විෂයක්. ඒ පහසුවෙන් සමත් වෙන්න පුළුවන් මේ විෂය අපිට සබ්ජෙක්ට් එක විදිහට තෝරගන්න. එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා සාමාන්‍ය උසස් පෙළ විභාගයේදී ඊට අදාළ වන ආකාරයට ඔබට ඒ උසස් පෙළ විභාගයේ කඩයිම ජයග්‍රහණය කරන්න අවශ්‍ය සහාය ලබා දෙන්න. එහෙනම් පුතේ අද අපි එනම් ආරම්භයක් විදිහට විෂය නිර්දේශය සාකච්ඡා කළා. ප්‍රවේශය අපි සාකච්ඡා කළා. ಭಾರತೀಯ ආගමික ශිෂ්ටාචාරයේ යුග ටික අපි සාකච්ඡා කරන්නට යෙදුණා. එහෙනම් මම දැන් සූදානම් වන්නේ පාඩම නතර කරන්න. එහෙනම් අපි ලබන සතියේ සිකුරාදා නැවතත් රාත්‍රී 8ට බෞද්ධ ශිෂ්ටාචාරය පාඩම් මාලාවත් එක්ක එකතු වෙමු. එකතු වෙලා අපි එතනදී නැවතත් අපි සාකච්ඡා කරගමු. එතෙක් පුතේ ඔබට සුබ දවසක්, සුබ සතියක්. අනිකුත් විෂයන් ඒකකත් තෝරගෙන ඉතාමත් හොඳ ගමනක් අපි යමු. ගිහිල්ලා අපි ඉතාමත්ම වේගයෙන් මේ පාඩම් මාලාව අවසන් කළා. ඔබට හොඳ ප්‍රතිඵලයක් ලබා දෙන්නට කටයුතු කරනවා කියන කාරණාව මේ අවස්ථාවේදී මතක් කරනවා. එහෙනම් පුතේ සිල් දනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්. හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ඊළඟ දවසේ හමු වෙමු. ආයුබෝවන් සර්.